අයිබෝවන් ජීවිතය විඳින්නට නිදහසේ ජීවත් වන්නට නිදහසේ හුස්ම ගන්නට අපට කවදා කොහෙන් ලැබේවිද දන්නේ නැහැ. නමුත් බලාපොරොත්තුවක් අදිටුණක් තියෙනවා නම් අපි හැමෝම උත්සාහ කළොතින් බැරි නොවනු ඇත. ඉතින් අදත් එතර සිටින ඔබ වෙනුවෙන්ම සත්‍යය හඬ නගන්නටයි මේ හෝරාව. අද කතා කරන්න හේතුණා විදුලි කප්පාදුව සහ තවදුරටත් මේ විදුලි කප්පාදුව කෙරෙන නිසා සහ මේ වෛරසය පිළිබඳව. ඉතින් අපි ආරම්භ කරමු මේ සත්‍යය හඬ. අද සත්‍යය හඬ වැඩසටහනට අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරා. ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් පළවෙනි ස්වාමීන් වහන්සේව අපි හඳුනගනිමු. කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය, කොළොන්නා පුරාණ මහා විහාරවාසී ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ මම ප්‍රශ්නයකට යොමු වෙන්නට කලින් පුවත්පත්වල තියෙන විස්තරයක් මට ගන්නට හිතුණා. ලංකාදීප පුවත්පතේ මෙහෙම සඳහන් වෙනවා ඉන්ධන ප්‍රශ්නයෙන් යකඩයක්වත් නවතී. දයසිල් ලියනගේ තමයි වාර්තා කරන්නේ ඉන්ධන හිඟයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සති කිහිපය තුළ දුම්රි ධාවනය දැඩි බලපෑම් එල්ලවන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරලා තියෙනවා. අපේ හාමුදුරුවනේ මම මේ පුවත්පතේ සඳහන් වන දුම්රි අඩාල වුවහොත් දැන් රැකියාවලට යන්න බැරි වෙනවා. එතකොට මේ අපේ ජනතාවට මේ රැකියාවලට යන ජනතාවට ඔබ වහන්සේ මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම දැන් රටක මේ විනාශ වෙන්නේ මිනිස් පැය. ඇත්තටම දැන් අපි ගත්තහම ප්‍රවාහනය යම් තැනක දුබල වුණාම ඒ දුබල වෙන ප්‍රවාහනයත් එක්ක බොහෝ ක්ෂේත්‍රවල කඩාවැටීමක් අපිට අපේක්ෂා කරන්න වෙනවා. හේතුව දැන් අපි කාර්යාලවල වැඩ කරන බොහෝ සහෝදරයෝ බොහෝ අම්මලා තාත්තලා ගත්තාම ඒ අය නිවස ආසන්නයේ තැනක නෙවෙයි වැඩ කරන්නේ. එහෙමයි. වෙලාවට බොහෝ පිරිසක් ලංකාවේ අගනගරය කේන්ද්‍ර කරගෙන තමයි තමන්ගේ රැකියාවන් හෝ ව්‍යාපාරික හෝ කුමන හෝ ශේෂ්ත්‍රයක කටයුතු සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. එතනදී විශේෂයෙන්ම ලංකාවේ අද තත්ත්වය බැලුවොත් ජනවල දීර්ඝතාවය මත පොදු ප්‍රවාහන සේවය අඩාල වෙන දැන් ඔබතුමිය දැක්කු විදිහට දුම්රිය ධාවනය පවා ඇන හිටිනවා කියන්නේ සාමාන්‍ය පන්තිය මධ්‍යම පන්තිය හැම වෙලාවකම පාවිච්චි කරන ප්‍රවාහනය දුම්රිය බස් රථය මේව තමයි ඒ අයගේ ප්‍රවාහන. එතනදී ඒ අය බොහෝ ගැටලු වලට මුහුණ පානවා. ඒ ගැටලු වලට මුහුණ පාන්නේ මේ Tamante වෙලාවට වැඩ යන්න අපහසුයි. සමහර වෙලාවකදී දැන් කාර්යාල ප්‍රවාහන සේවයේ වෑන් එකක් වුණත් පැය 3-4 ඉඳලා ඒගොල්ලෝ තෙල් තමන්ගේ වාහනයට ගහගෙන නැවත මේ කාර්යාල සේවයට එනවා කියන එක ඉතාම දුෂ්කරයි. එහෙමයි. ඒකට සමහර කෙනෙකුට දැන් යන්න බැරි වෙච්චහම තමන්ගේ ගැටලුවක් හෝ ළමයින්ගේ ගැටලුවක් නෙවෙයි දැන් මේ පොදුවේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් මත ආයතනට යන්න තියෙන නොහැකියාව මත ඇතැම් විට නිවාඩු නැතිවීමේ තර්ජනයකට මුහුණ පානවා. සමහර අයට තව නිවාඩු කිහිපයක් නම් තියෙන ඒ නිවාඩු ටිකක් ලැබුණාම නැවත නිවාඩු නැත්තටම නැති වෙනවා. ඒකම ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය මොහොතකදී නිවාඩුවක් ගන්න වුණොත් නිවාඩු අවශ්‍යතාවය මුලින් සම්පූර්ණ වෙච්ච නිසා ඕන්ට නැවත නිවාඩුවකට යන්න අවස්ථාව එතනින් කිලිහිනවා. එතකොට සාමාන්‍ය රැකියාවන් කරන පොදු මහජනතාව හැටියට අපිට මෙතනදී ස්වාමින් වහන්සේලා හැටියට විසඳුමක් ප්‍රායෝගිකව මේකට ලබා දෙන්න පුළුවන් කමක් නැත්තේ. නමුත් අපිට ඒ අයට පැහැදිලි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම මෙවැනි දේවල් වලදී අපිට උපේක්ෂාව කියන එක දියුණු කරන්න වෙනවා. ඉවසීම කියන කාරණය දියුණු කරන්න වෙනවා. ඒකම මුදිතාවෙන් යුක්තව තමන්ගේ දෛනික කටයුතු මේක මටම වෙච්ච දෙයක් මේක අපිටම වෙච්ච දෙයක් කියලා හිතන්නේ නැතුව මේක පොදුවේ වෙච්ච දෙයක්. ඒ පොදුවේ වෙච්ච තත්ත්වයට අපි ගොදුරක් බවට පත් වෙලා කියන බව තමයි ඇත්තටම අපි හිතන්න ඕනේ. නමුත් ඒක එහෙමයි කියලා මෙවැනි වාතාවරණයක් ඇතිවීම අපිට කොහෙත්ම සාධාරණීකරණය කරන්න බෑ. මොකද රටක් හැටියට අපි යමක් කරද්දී කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අපිට තියෙන්න ඕනේ. ඒ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් නිවැරදි ආකාරයට ගලපා නොගැනීමේ ප්‍රතිඵල තමයි මේ අපි අද දවසේ අත්විඳින එක. බුද්ධ දේශනාවේදී පැහැදිලි කරන ඇත්තටම අපි යමක් කරද්දී
අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤාය. මෙහෙම තමයි අපි වැඩ කරන්න ඕනේ. අගතිගාමී වෙන්නේ නැතුව නුමුලාව අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ. ආදීනව දැකමින් තමයි අපි වැඩ කරන්න ඕනේ. දැන් ඇත්තටම ආදීනව දකින්නවා කියන්නේ එකක් අත්දැකීම. අනිත් පැත්තෙන් පහක් වීම. අනිත් පැත්තෙන් මේ ලෝක දේශපාලන, ලෝක ආර්ථික, ලෝක සමාජ තත්ත්වයේ තුල තියෙන හැසිරීම. කොට මේ හැම දෙයක්ම යම්කිසි එක කාරණයකට ලඟු කරලා නෑ මේක මෙහිමයි කියලා අපි හිත හදාගන්න තැනකට යන්න කිසිදු ආයතනයක ප්‍රධානියෙක්ව වගකීතු කෙනෙක් කටයුතු කරනවා නම් ඒක අපි අනුමත කරන්නේ. නමුත් එහෙමයි කියලා ගහගන්න දැනගන්න මම දැක්ක පොඩි දවසක ඇත්තටම ඉන්ධන පිරවුම් මල් කිහිපයක මේ පොලිමේදී ඇති වෙච්ච අයහපත් ප්‍රවණතාවය. ඒ වගේම සාමාන්‍ය අටම් ඇත්තෝ මේ ඇති වෙච්ච ප්‍රවණතාවයන් වඩාම කියන්නේ సౌందර්ය පැත්තට යොමු කරගෙන පැමිණි දුක පැණි රසයි කියන අපි සිංහල භාෂාව කියන කියනමනට අර්ථයක් එකතු කරමින් කටයුතු කරන. ඉතින් ඒක තමයි වඩාම මේ මොහොතේ සාධාරණ කියන එක තමයි භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට මේ කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. අපේ හමුදුරනේ මේ දැන් ඉන්ධන ගැටලුව සහ හිඟේ අවසන් වුවහොත් දැන් ඉන්ධන අවසන් වෙන්නට ළඟයි කියනවා. ගල් අඟුරු නැහැ කියනවා. දැන් විදුලි කප්පාදුර ගල් අඟුරු නැහැ කියනවා. ඒ වගේම ඉන්ධන අවසන් වුණොත් මේ රටේ ආර්ථිකය කෙසේ නිර්මාණය වේවිද? ඇත්තටම දැන් මේ ඉන්ධන අවසන් වීම කියන කාරණය හැම ශේෂයකටම බලපාන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් මම නියෝජනය කරන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය හැටියට ගත්තාම දැන් ඉදිරියට දරුවන්ගේ පාසල් වාර භාග එන්න නියමිතයි. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්න නියමිතයි. ඒකම අනාගත දැන් අප්‍රේල් මාසයේ කියන්නේ අපේ රටේ සිංහල බෞද්ධ හින්දු දෙමළ බහුතර ජනතාවගේ සංස්කෘතික මංගල්‍යය. එතකොට අපේ අනාගත පරම්පරාවට සංස්කෘතිය පවරන දවස තමයි අප්‍රේල් මාසය කියලා කියන්නේ. එතකොට මේ කාලේ ළඟට එළඹෙන්නේ වෙසක් මාසය. විදුලිය බොහෝ වෙලාවට තොරන් මේ වගේ නිර්මාණ කරද්දී බොහෝ වෙලාවට අවශ්‍යම අංගය බවට පත් වෙන්නේ විදුලිය. කොට මෙවැනි වාතාවරණයක් ඇවිල්ලා මේ ඉන්ධන හෝ දැවිතෙල් හෝ ගල් අඟුරු හෝ මේ බල ශක්තිය නිෂ්පාදනය කරන විශේෂයෙන්ම ගෑස් ප්‍රශ්නේ ගත්තත් මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. ඉතින් මූලික අවශ්‍යතාවය ගත්තහම මිනිසුන්ගේ දැන් බුදුදහමෙන් ගත්තත් ආහාර, නිවාස, සෞඛ්‍ය, ඇඳුම් පැළඳුම් තමයි මූලික අවශ්‍යතා. මේ කියන මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න පවා අපිට මේ බල ශක්තිය ඕනේ. දැන් අපි ඇත්තටම බල ශක්තිය කිව්වහම අපි හිතන්නේ මේ විදුලි බල්බයක් පත් වෙන එක හරි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා කියන එක නෙවෙයි. දැන් ඔබතුමිය ගත්තත් මම ගත්තත් අපි බොන තේක ඇතුලේ තියෙන බල ශක්තිය. එතකොට අපිට තේකක් අපේ කෝප්පෙට එන්න නම් මේ බල ශක්තිය ඕනේ. මොකද තේ ගහෙන් දැල්ල කඩලා ඒක පවනේ වේලලා ඒක යන්ත්‍ර සූත්‍ර වලින් අඹරලා නැවත ඒවා උඩු බවට පත් කරලා ඒ දැල්ල විවිධ අවස්ථාවන් වලට භාජනය කරලා ඒක පැකට් කරන මොහොත දක්වාම බල ශක්තිය තමයි ඕනේ. අපි දැන් බත් පිඟානට අපි විදුලි බල්බය සම්බන්ධයෙන් අපි ගත්තොත් බත් පිඟානට බත් ඇටයක් එද්දි ඒක වපුරලා කපා පාගලා ඒක සුද්ධ කරන මොහොත දක්වාම එය ප්‍රහාණය කරන මොහොත දක්වාම එය නිවසට ගෙනල්ලා උඳුනට ගෙනල්ලා අම්මා උඳුනේ මේක පිහින මොහොත දක්වාම තියෙන බල ශක්තිය. ඒ බල ශක්තිය උණතාවයක් යම් තැනක නම් අපේ මේ ආහාර අවශ්‍යතාවය පවා සම්පූර්ණ වෙන්නේ එක බාධාවක්. එතකොට ගෙදරක ඉදිකිරීමක් ගත්තත්, ගෙදරක පිළිසකර කිරීමක් ගත්තත් වෙන ඈතකට යන්න ඕනේ නැහැ. දැන් ඔබේ මගේ අපේ ඇඳුම් වල ප්‍රමිතිය ගත්තත්, ඇඳුම් නිෂ්පාදනය කිරීම ගත්තත් ඒක මදින එක ඉඳලා ඒවා පොඩි වෙන වාරයක් පාසා ඒක පිළිවෙලට මිනිස්සුෙකුට ඇඳලා කියලා පාරට යන්න නම් මේ බල ශක්තිය ඕනේ. එතකොට යම් රටක හෝ යම් ජනතාවක් ඉන්න තැනකදී මේ විදුලිය කපාදුව හෝ ඉන්ධන හෝ දැවිතෙල් හෝ ගල් අඟුරු කියන මේ කිසිදු බල ශක්තියක් නිවැරදිව පාවිච්චි වෙන්නේ නැත්තම්
විශේෂයෙන් දැන් අපේ වගේ රටක සූනිත්‍ය බල ශක්තිය ව්‍යාපෘතීන් හැටියට සුළං, තාප, ඒ වගේම ජලය, මේ වගේම සූර්ය කෝෂ මේ දේවල් පාවිච්චි කරනවා. නමුත් ඒවායින් ජාතික පද්ධතියට එකතු වෙන ප්‍රමාණය බොහොම අල්පයි. ඒකට වැඩිපුරම ජාතික පද්ධතියට ජලය දැන් මේ තියෙන විශේෂයෙන්ම නියංකත්වය සහ ජලාශවල ජල මට්ටම අඩුවීමත්, ඉන්ධන අර්බුදය නිසා ඩීසල් වලින් නිෂ්පාදනය කරන ඒ ජල විදුලි ඩීසල් වලින් නිෂ්පාදනය වෙන විදුලි අඩුවීමත් කියන මේ සමස්තය විශේෂම කර්මාන්ත ශේෂ්ත්‍රවල ගත්තත් කඩා වැටෙනවා. මොකද දැන් අපි පැකට්ටියට මුහුණ දෙන්න බරපතලම ගැටලුව තමයි ඩොලර් අර්බුදය. ඒතර ඩොලර් එන්න තියෙන අපනයනය. ඒකට අපේ රටේ අපනයනය හා සම්බන්ධ විශේෂයෙන් අපි ගත්තොත් ගාමන්ට් ෆැක්ටරි වල ඒ වගේම මෙහින් අපි අපනයනය කරන මිනි ඇඳුම් වගේ තමයි බොහෝ වෙලාවට අපිට ඩොලර් එන්නේ. ඒතර මේ එන අපි රටක් හැටියට අපිට කියනවනේ විදේශ විනිමය විදේශ වත්කම් අපිටල තියෙන මේ වත්කම් වල ප්‍රමාණය ඩොලර් වල හිගතාවයක් තියෙන කියලා. ඒකට අපිට ඩොලර් එන්නේ ක්‍රම කීපයක්. එකක් තමයි විදේශ ශ්‍රමිකයෝ අපිට ඩොලර් ගන්න පුළුවන්. විදේශ ආධාර මත අපිට ඩොලර් එන්න පුළුවන්. විදේශ ණය මත අපිට ඩොලර් එන්න පුළුවන්. නැත්නම් අපි මේන් අපනයනය කරන තේ, පොල්, රබර්, මිනි ඇඳුම් වගේ දේවල් වලින් තමයි විවිධ පළතුරු වර්ග වලින් තමයි අපිට ඩොලර් එන්න පුළුවන්කම තියෙන්නේ. මේ සියලු ශ්‍රේෂ්ඨ කඩා වැටෙනවා. සියලු ශ්‍රේෂ්ඨ කඩා වැටෙනවා කියලා කියන්නේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගේන්න බැරි වෙනවා, අත්‍යවශ්‍ය ආහාර ටික ගේන්න බැරි වෙනවා. එතකොට රටක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්නේ මේ සියලු දේ එකට එකක් බලපෑම නිසා. සමස්තයම අපි ඒක හරියට උපමාවකින් ගත්තොත් ඔබතුමිය දන්නවා දැන් අපි කියනවා ඇම්බැක්ක දේවාලේ. ඇම්බැක්ක දේවාලේ සියලුම පරාල ටික එක කුණ්‍යයකින් එක ඇබයකින් තමයි රඳවගෙන තියෙන්නේ. එතකොට එක ඇබයකින් රඳවගත්ත මේ ඇබේ ගැලුවා නම් සියලු මේ ගොඩනැගිල්ලේ වහලේ ලී කැලි ටික කොහොම බිමට වැටෙනවා. මට මතකයි අර එක ගීතයකදී කියන මට හිතේ මගේ මතකෙට ගුණදාස කපුගේ මහත්තයා කියන්නේ අයියන්ඩියේ නුඹ ඇවිතින් ගිය දවසේ ගිනිය විලුණා කැණි මඩලට අපිනිවත් කියන්නේ. කැණි මඩල කියන්නේ වහලේ ප්‍රධාන. එතකොට කැණි මඩලට යම් වෙලාවකදී හානියක් වුණොත් මේ සමස්තයම හානියටපත් වෙනවා. ඉතින් මම හිතනවා මේ ඉන්ධන අර්බුදය සහ මේ බලශක්ති අර්බුදය කියලා කියන්නේ මේ හරියට මේ කැණි මඩල වහලක සියලු පරාල එකට එකතු කරපු කැණි මඩල හා සමානයි කියලා තමයි මම පෞද්ගලිකව කල්පනා කරන්නේ. එහෙම අපි හැමෝටම දැන් මේ දවස්වල වර්තමානයේදී ෂෙඩ් වල පෝලිං ගහලා ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, මේ මිනිස්සු ජනතාව මහා මාර්ගයේ කාර්යබහුලතාවයත් එක්කම අතරමං වෙලා ඉන්නවා වගේ තමයි අපිට නම් දැන් අපේ හැමෝටනේ. ඊට පස්සේ මම තෝරගත්ත ලංකාදීප පුවත්පතේ තෙල් සංස්ථාව පිළිබඳව තමයි අපේ හැමෝටනේ. තෙල් සංස්ථාවට කෝටි 1000ක ණයක් ගන්න යයි. මේක ලියන්නේ දයානී ලියනගේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට රුපියල් කෝටි 1000ක මුදලක් ණයට ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. දැන් අපේ හැමදෙරෝනේ මේ ණයකුත් ගන්නවා මේ තෙල් නැති ප්‍රශ්නේ හින්දා දෝ කියනක මට ගැටලුවක් වෙලා තියෙනවා අපේ හැමදෙරෝනේ. ඇයි මේ කෝටි 1000ක ණයක් ගන්න අපේ හැමදෙරෝනේ? ඇත්තටම දැන් මම ඉන්නේ කොළොන්නාව. එතකොට කොළොන්නාව තමයි මේ සිල්පිරි පහදුව කොළොන්නා නිමාව තියෙන්නේ අපේ පන්සලට පහළ. ඇත්තටම මම දකින්න ප්‍රධාන දුර්වලතාවය තමයි ආයතනයකට අවශ්‍ය සේවකයෝ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එක වැඩක් කරන්න අවශ්‍ය එක සේවකයෙක් නම් විවිධ දේශපාලඥයෝ, ඒ කියන්නේ විවිධ ඇමතිවරු පත් වෙනකොට ඒ අවශ්‍යතාවයට වඩා දෙතුන් ගුණයක් සේවකයෝ දෙක පුරවනවා. මෙතන විතරක් නෙවෙයි ලංකාවේම මේ හා සම්බන්ධ. ඒ වගේම බලශක්තිය සම්බන්ධයෙන් එන බොහෝ අය මේ බලශක්තියත් එක්ක මේ ආයතන වලට ලාභ ලබලා දෙනව නෙවෙයි. උදාහරණයක් ගත්තොත් දැන් අපි බෝනස් වගේ ඒවා ලබලා දෙන්න ඕනේ ආයතනයක් ලාභන. එහෙමයි. හැබැයි තෙල් සංස්ථාවේ තියෙන ප්‍රශ්නේ තමයි ආයතනය කොච්චර පාඩු වුණත් මේ සේවකයන්ට ලබලා දෙන බෝනස් වල කිසිදු අඩුවක් නැහැ. දැන් සාමාන්‍ය බෝනස් එකක් කියන්නේ ආයතනයක් ලාභ ලබන. දැන් ඔබ ආයතනේ ලාභ ලබන්නේ නැත්නම් ඔබ ආයතනයෙන් ඔබට බෝනස් එකක් දෙන්න බෑනේ. ඊළඟ කාරණේ තමයි අධික වැටුප් තල. දැන් මේගොල්ලෝ විසින්ම නිර්මාණය කරගත්ත යම් අධිකාරී බලයක් එක්ක
තෙල් සංස්ථා වගේ තැන්වල අධික වැටුප්තල පිහිටවල තියෙනවා. අපි කියන්නේ නෑ කෙනෙකුට වැටුපක් දෙන්න ඕනේ නෑ කියලා. සේවයට වටා මේ සාමාන්‍ය මහජනතාව බදු හැටියට භාණ්ඩාගාරයට ලබලා දෙන මුදල් වලින් එක ආයතනයකට මෙච්චර වැටුප්තලයක පිහිටවනවා නම් ඒක අනිත් අයට කරනත් අසාධාරණයක්. ඒ වගේම ආයතනයේ පාඩුයි නම් එහෙම දෙයක් කරාම ඒ කිරීම මත තියෙන්නේ බොහොම නුරුස්සන සහ තේරුමක් නැති ක්‍රියාවක්. එහෙමයි. ඒ වගේම තමයි දැන් මම උදාහරණයක් ගත්තොත් ඔබතුමී උදාහරණයක් ගත්තත් අපේ අස්සජී නායක හාමුදුරු උදාහරණයක් ගත්තත් අපි ගමන් කරන වාහනයකට අපි කොයි වෙලාවකවත් දෙද්දෙකින් ණයට තෙල් ගහලා නැහැ. නෑ අපේ හැමතුරා. ඊළඟට පොතට තෙල් ගහලත් නැහැ. ඒකට අපි හැම වෙලාවකම තෙල් ගහලා තියෙන්නේ මේ රටේ සමස්ත ජනතාවම තෙල් ගහලා තියෙන්නේ තමන්ගේ මුදලින්. එතකොට ණයට තෙල් ගහලා නැත්නම් තමන්ගේ මුදලින් තෙල් ගහලා නම් IOC එක පාඩු නොලබලා ඔවුන් ලාභ ලබනකොට සිපෙක්කෝ එක විතරක් පාඩු ලබනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ අපි තෙල් ණයට ගහපු නිසා නෙමෙයි. එක්කෝ දූෂණය වෙන්න ඕනේ. එක්කෝ මුදල් කළමනාකරණයේ දුර්වලතාවයන් තියෙන්න ඕනේ. එක්කෝ ඒ නිලධාරීන් නිවැරදි නොවන විදියට තීන්දුව ගන්න ඕනේ. ආයතනයේ පාඩු වෙද්දි ඒගොල්ලන්ගේ සුඛ විහරණය සුපුරුදු පරිදි පවත්වා ගන්න ඕනේ. දැන් ඔකට තියෙන යථාර්ථය අපි කියන්නේ රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළා හා සමානවම රටක් ආර්ථික අවපාතයට වැටෙනකොට ඒ ශේෂ්ත්‍රවල ඇතුළු යම් කැපකිරීමක් කරන්න. එතකොට තෙල් සංස්ථාව මම කියන්නේ එක්කෙනෙක් නෙමෙයි මේ ආයතන ආරම්භ කරපු මොහොතේ ඉඳලා මේ ආයතනවල යම් නිලධාරීන් හිටියනම් ඒවා බාර අමාත්‍යවරු හිටියනම් මේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේකට වග කියන්න ඕනේ. හේතුව ලාභ ලබන්න ඕන ආයතනයක් පාඩු කරලා නැවත මහා භාණ්ඩාගාරයෙන් ඕන් මුදල් ඒ ආයතනය පවත්වා ගන්න ඉල්ලනවත් එක සාධාරණ නෑ. මොකද ඒක අපිට අනුමත කරන්න බෑ. මේක අහන්න යමෙක් ඉන්නවා නම් අපි ඇත්තටම මේක විවෘතව බලන්න ඕනේ කොතනද මේ වරද්ද. මේ වරද නිවැරදි නොවන තාක්කල් අපිට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් හැර වෙන යමක් අපිට කරන්න බෑ. නමුත් අපි මතවාදයක් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ජනතාව ප්‍රබුද්ධ ඇත්තෝ මේ අපරාධ මේක මහා පාපයක්, මේක මහා නාස්තියක්. රටක් ගොඩනගන්න තියෙන මිල මුදල් මේ විදියට කාබාසිනිය කරන එක අපාගත වෙන්න ඕන පාපයක්. ඒ නිසා ඒ පාපයට යමෙක් කොටස් කරුවෙක් නම් ඔබේ හෘද සාක්ෂියෙන් ඔබ විමසන්න ඕනේ. ඇත්තටම අපේ බත්පත වෙනුවෙන්, අපේ මේ ඉදිකිරීම වෙනුවෙන්, අපේ ළමයාගේ දියුණුව වෙනුවෙන් මේ විදියට මේ රාජ්‍ය මුදල් අවභාවිතා කරන එක කොච්චරනම් අලාභ සහගත දෙයක්ද. මොකද අවුරුදු 60ක 70ක 80ක ජීවිතයක් නිසා අනාගතේ පරම්පරාවට ඉතුරු කරන්න පුළුවන් දේවල් අපි අද විනාශ කළොත් ඒක බරපතල පාපයක් කියලා තමයි ධර්මානුකූලව අපිට පැහැදිලි කරන්න පුළුවන් කම. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ කිව්වා අපි කවදාවත් ණයට තෙල් ගහන්නේ නැහැ, පොතට තෙල් ගහන්නේ නැහැ ඒ සම්බන්ධව. ඇයි අපේ හැමදෙරෝ එහෙනම් මේ කෝටි 1000ක ණයක් ගන්නෙ? කෝටි 1000ක ණයක් අවශ්‍යමද මේ අපේ රටට? ඇත්තටම ඒක තමයි මම දැන් මේ කියන්නේ ඒගොල්ලෝ විසින්ම කළමනාකරණය තුල තිබිච්ච දුබලතාවයන් සහ ඒගොල්ලන්ගේ අසමත්කම්, ඒ වගේම ආර්ථික දූෂණය සහ අතිරික්ත මේ ශ්‍රමය. ඇත්තටම දැන් කම්කරුවෝ සේවකයෝ මම උදාහරණයක් ගත්තේ 50ක් ඉන්න ඕන තැන ඔබතුමිය ගණන් බලන්න, මේ ගැන හොයලා බලන්න. 50ක් ඉන්න ඕන තැන ඇත්තටම 150ක් ඉන්නවා. ඉතින් මේ ආයතනයේට දැන් අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අපේ ගෙදරට ජලය එන්නේ මාර්ග දෙකකින් නම් අපි ජලය මාර්ග 3කින් මුදා හැරියොත් අනිවාර්යයෙන්ම ජලය රඳන්නේ නැහැ. අපේ නිවසේ ජලය රඳන්නේ නැහැ. අපේ ගෙදර තියෙන අපි හිතමුකෝ යම් ජලය රඳවන තැනක් කියලා. ඒතර ජලය රැඳෙන්නේ. ඒ රටක් හැටියටවත් එහෙමයි. ආදායමට වඩා වියදම වැඩි වෙනකොට මේ ආයතනය පවත්වන්න රාජ්‍යයකෝ වෙන විශේෂයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරය කියන්නේ මේ ගෙවල් වලින් කියන මුදල් නෙවෙයි. අපේ සාමාන්‍ය මහ ජනතාව, අපේ අම්මලා, අපේ තාත්තලා, අපේ සහෝදරයෝ, විශේෂයෙන්ම විදේශගත අපේ ශ්‍රමිකයෝ මේ අපේ රටට එවන මුදල්, අපේ බදු මුදල් තමයි මේ රාජ්‍ය භාණ්ඩාගාරය. එතකොට රාජ්‍යයක් ගත්ත පුළුවන් ආයතනයක් පාලනය කරන පිරිසක් ගත්තා. ඒගොල්ලන්ගේ වගකීම තමයි තමන් මේ බලය දරන කාලේ මේව නිවැරදිව කළමනාකරන කෙනෙකුට රැකියාවක් දෙනව නෙවෙයි. රැකියාවට සුදුසු මිනිස්සෙක් ගන්න එක වෙනම කාර්යයක්. නමුත් මේ දේශපාලනය මත හෝ තමන්ට කැන්වසින් ගියා කියන පදනම මත තමන්ගේ ඡන්දයට උදව් කළා මේ පටු පරමාර්ථ මත මිනිස්සු
කටයුතු කිරීමේ ප්‍රතිඵල තමයි මේ කෝටි 1000. දැන් ওই කෝටි 1000 ඔතනින් ඉවර වෙන්නේ. ලබන අවුරුද්දෙත් ඕක ගන්නවා. එතකොට හැම වෙලාවකම මේවා අපි අර කියන්නේ සුදු අලි. සුදු අලි කියන්නේ වැඩක් නෑ. නමුත් නඩත්තු කරන්න. දැන් අලියෙකුට අපි කොච්චර කන්න දෙන්න ඕනේ දවසට. එතකොට අලියා ඇත්තටම පොටන් අදිනවා නම් වැඩ කරනවා නම් අඩුම තරමේ පෙරහැරේ හරි ගිහිල්ලා ඒ කියන කටයුතු වල දෙනවා යම් සහනයක් වෙනවා. නමුත් මේවා සුදු අලි ප්‍රදර්ශනයට තියෙනවා. ආයතන තියෙනවා. අපේ කියනවා. හැබැයි රටට රාජ්‍ය භාණ්ඩාගාරයට බරක්. මෙවැනි ආයතන ගොඩක් අපේ රටේ තියෙනවා. නමුත් තෙල් සංස්ථාව ඉන් ප්‍රමුඛතම එකක් හේතුව මේ නාස්තිය, මේ දූෂණය, නිවැරදි නොවන කළමනාකාරීත්වය සහ හැඟීම් විරහිතව තමන්ගේ බඩ වඩා ගන්න විතරක්. විශේෂයෙන්ම ওই සමහර ආයතන අපි දකිනවා දැන් සමහර මේකම ඍජුවම කියන්නේ දැන් බෞද්ධ සංගම කියලා කියනවා. බෞද්ධ සංගම් කියන තැන්වල ඒගොල්ලන්ට මුදල් තියෙනවා. ඔබ හොයලා බලන්න ඔය තෙල් සංස්ථාවේ තියෙන සංගම් වලින් මොනවද කරන්නේ කියලා. ඒගොල්ලන්ගේ පෞද්ගලික පරමාර්ථ එක්ක විවිධ විදිහට මුදල් වියදම් කරන මිසක් බෞද්ධ නගා සිටවන්නේ ඒගොල්ලන්ගේ පුළුල් වැඩ පිළිවෙලක් නේ. දැන් ඒගොල්ලන්ගේ සමහර ලාවට කියන ඔයක සුබ සාධක. බලන්න ඔබ හොයලා බලන්නේ මොනවද කරපු සුබ සාධක කියලා නෑ. හැම දෙයක්ම තමන්ගේ පැවැත්මට තමන් බබලවන්න කරනවා මිස ඒ අය පුළුල් පරමාර්ථ වලින් වැඩ කරන්නේ නෑ. එතකොට බෞද්ධ දැන් අපිට දැනෙන්න එපායි දැන් තෙල් සංස්ථාවේ බෞද්ධ පුනර්ජීවනයක් නම් ඒක අපේ සාමාන්‍ය බෞද්ධයව කියන්නේ අන්‍ය ඇත්ත කෙසේ වෙතත් සාමාන්‍ය බෞද්ධයාට දැනෙන්න එපායි. එහෙම දැනෙන වැඩපිළිවෙලකට ඒ අය නෑ. ඉතින් ඒගොල්ලෝ ඒ තනතුරු තියාගෙන තියෙන්නේ තමයි වෘත්තීය සමිති පිහිටවගෙන තියෙන්නේ ඒ තම තමන්ගේ පටු වමනාවන් වෙනුවෙන් විතරයි. ඒක තමයි මේ බලපෑම අපිට මේ විදියට ලක් වෙලා තියෙන අපේ රටක් හැටියට පවා මේ අවපාතයට වැටිලා තියෙන මෙන්න මේ කියන කාරණාව මතමයි. එහෙම අපි හැමදෙරෙන් ඔබ වහන්සේ සඳහන් කරන පරිදි දැන් අපි මුදල් දෙනවා නම් අපි මුදල් දීලා අපි හැමදේම කරගන්නවා නම් මේ පාලකයෝ මුදල් ජාවාරමක් යනවද? මුදල් ඒ කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කරනවා වෙන්න බැරිද අපේ හැමදෙරෙන් මුදල් ණයට ගන්න තරම් සල්ලි නැති වෙන්න? ඇත්තටම මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි නාස්තිය. එහෙම. දැන් ඇත්තටම ගත්තාම දැන් අපේ රට ගත්තත් මේ නාවක කේන්ද්‍රස්ථානයක්. ඒකට මුහුද අපේ රට වටාම මුහුද. ළඟට අපි ගත්තාම ඇත්තටම අපේ සම්පත් ගත්තාම රටේ බහුතරයක් සම්පත් තියෙනවා. මේවා නිවැරදිව මෙහෙවන්න පුළුවන් මිනිස්සු අපේ රටවල් වල හිගතාවය තමයි මේ තියෙන බරපතල. ඇත්තටම ඊළඟ කාරණේ තමයි මම මේලා යෝජනාවක් කරනවා. ඔබ කුමන පාට පක්ෂ දරුවක් ගැටලුවක් නැහැ. නමුත් යම් නියෝජිතයෙක් යම් තැනකට පත් කරද්දී අඩුම තරමේ ඔවුන්ට එවැනි දෙයක් කරන්න පුළුවන් අධ්‍යාපන මට්ටමක්, උගත් මට්ටමක්, බුද්ධිමත් මට්ටමක් සහ ඔවුන්ගේ අතීත භාවිතය බලන උදාහරණයක් හැටියට ගමේ කසිප්පු පෙරන මිනිහා පාර්ලිමේන්තුවට යවුවොත් මිනිහා හෙට ඉඳලා බලන්නේ බාර් ලයිසන්ස් එකක් හදාගන්න. එතකොට ගමේ මිනිමරපු මිනිහා හෙට පාර්ලිමේන්තුවට යවුවොත් බලන්නේ මේ මිනිස්සයා අර තමන්ගේ කරපු වැඩේ තවත් වෙනස් විදියට කරන්නේ. ගමේ හොරකම් කරපු මිනිහා මේ තැනට යවුවොත් ඒ මිනිහා පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලන්නේ ඒකට නීත්‍යානුකූල බලයක් හදාගන්න. එතකොට අපේ දැන් ලෝකේ ගත්තාම ඉන්ධන ඇමතිලා, තෙල් ඇමතිලා, පිටට මුදල් ඇමතිලා මේ අයට තියෙනවා හොඳ කියන්නේ අධ්‍යාපන සුදුසුකම්. නමුත් අපේ එහෙම සුදුසුකම් නැහැ. අපේ රටේ ජනතාව ඇත්තටම බලන්න ඕනේ ව්‍යවස්ථා දායකය කියන්නේ නීති හදන තැන. ඒගොල්ලෝ හදන නීති වලට තමයි සාමාන්‍ය ජනතාව වෙච්ච අපි කියන්නේ රටක් හැටියට යටත් වෙලා ඉන්නේ. එතකොට එවැනි අනවබෝධය සහිත උගත් මට්ටමක් නැති, බුද්ධිමත් ස්වභාවයක් නැති, සමාජ අවබෝධයක්වත් නැති අශීලාචාර මිනිස්සු ඒ තැන් වලට යවුනහම ඔවුන් රටට සමාජයට වැඩදායක දේවල් කරනවට වඩා ඔවුන් හැම වෙලාවකම ඔවුන්ගේ කටයුතු මෙහෙවන්නේ තමන්ගේ අභිවෘද්ධිය සඳහා විතරයි. එහෙමයි. ඒකට මෙන්න මේ ආත්මාර්ථකාමීව පාට පක්ෂ ආගම් හැටියට අදහන්නේ නැතුව ප්‍රබුද්ධ වෙන්න ඕනේ මහ ජනතාව. නැත්තම් පාලකයා කෛරාටික වෙද්දී මේ මිනිස්සු මෝඩ වුණාම කෛරාටික පාලකයා මෝඩ මිනිහා අන්දනවා. එතකොට පාලකයා කෛරාටික වෙද්දී අපි යම් තැනකදී ප්‍රබුද්ධ වුණොත් පාලකයාට නැවත කෛරාටික වෙන්න බෑ. ඒ කෛරාටික වෙන්න බැරි තැනට අපි මේ සමස්ත ජනතාව සන්නද්ධ කරගන්න ඕනේ, සන්නද්ධ වෙන්න ඕනේ.
එවෙනින් මම යෝජනා කරන ඇත්තම ඔබ කියවන්න ඔබ අවබෝධය හදාගන්න. එහෙම. ලෝකේ දේශපාලනේ ලෝකේ ආර්ථිකය ගැන හඳුනා ගන්න. එහෙම ගත්තාම අනේ මේ කරන්නේ බොරුවක් මේ වංචාවක් කියලා අපිටම අවබෝධ වෙයි. එතෙන්දී ඔබ හිතේ අපරාධي අපි මේ කරපු හැම දෙයක්ම මේ වංචනිකයන්ට උඩගෙඩි දීමක් මිස ඊට වඩා යමක් අපි කලේ නැහැ කියන එක ඔබ මම තේරුම් ගන්න. ඒක හැරුණාම මෙවැනි තැනකදී අපිට ඇත්තටම ස්වාමින් වහන්සේලා හැටියට ඊට වඩා යමක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ සහ කිව යුතු නැහැ. මොකද අපි කියවන තැන්වල දැන් ඇත්තටම අපේ රටේ උනත් ඔය බෞද්ධ උපදේශක සභා කියලා විවිධ තැන්වල මම දැකලා තියෙනවා ස්වාමින් වහන්සේලා කැඳවල පාලක උපදෙස් ගන්න. හැබැයි මම දැකලා නැහැ. ඒ ස්වාමින් වහන්සේලා ඍජුව ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඇමතිතුමනි මෙන්න මේ රටේ මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා කරන. ඒ අය ගිහිල්ලා ගොඩක් වෙලාවට නෑ ඔබතුමා හොඳයි ඔබතුමා වඩා හොඳයි කියලා ඒ ආයතනවලදී පාලකයා වර්ණනා කරනවා මිස මෙන්න මේ වරද නිවැරදි. මොකද වරදක් පෙන්වන්න දෙනවා විකල්ප අදහසක් තියෙනවා කියන්නේ වටිනවා. දැන් ආයතනයක දියුණුවකට රටක දියුණුවකට විකල්ප අදහස් ඕනේ. එහෙමයි. මේක වැරදි නම් ඒක වැරදි කියලා කියනවා. නම් එහෙම කිව්වහම ඔවුන් නිවැරදි වෙද්දී ඔවුන්ටත් ඒකේ ලාභයක් තියෙනවා. රටේ ජනතාවටත් ලාභයක් තියෙනවා. මම පුංචි කාරණයක් විතරක් කියන්නම්. අපේ පැතිවල විශේෂයෙන් මම දකුණු පළාතේ ඉන්නවා රජ්ජුරු බණ්ඩාර කියලා දෙවි. ඒකට රජ්ජුරු බණ්ඩාර කියන්නේ මේ රජ්ජුරු බණ්ඩාර රජතුමා. ඒ වගේම උතුරු මැද ඉන්නවා මහසෙන් දෙවියෝ. මහසෙන් දෙවියෝ කියන්නේ මහසෙන් රජ්ජුරු. ඇයි දැන් ඒ පාලකයෝ තමන්ගේ පාලන තන්ත්‍රය දේවත්වයට උචිත ආකාරයට මෙහෙව නිසා අදටත් දේවත්වයෙන් අදහනවා. අපි හැමෝටම මේක ලාභයක්. වරද හැටියට කවුරු හරි පෙන්නලා දෙන්න ඕනේ. ඒ වරද අපි පිළිගන්න ඕනේ. අන්න එතන ඉඳලා අපි සංස්කරණය වෙන්න ඕනේ. අන්න ඒ තැනටපත් වුණොත් ඒක තමයි ඉතාමත්ම කාලෝචිත සහ වැදගත්ම අවස්ථාව හැටියට මම ස්වාමීන් වහන්සේ නමක් විදියට දකින්නේ. එහෙමයි අපේ හැමදෙරේ දැන් ඔබ වහන්සේ කියපු දේවලුත් එක්ක මේ දැන් අපේ හැමදෙරේ දැන් ණය ගන්න යනවනේ. මේ ණය ගත්තොතින් අපේ රට යහපත් අතට හැරෙවිද? මෙහෙමයි. අයත් ගත්ත ගමම්ම රට යහපත් අතට හැරෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමියගේ ගෙදරට ණයක් ගත්ත කියලා. ඔබතුමියගේ ගෙදරට ණය ගන්න එක බුද්ධහමේ ප්‍රතික්ෂේප කරලා නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අනනසුකය කියලා කිව්වේ ඇත්තෙන්ම මේ කන්න බොන්න අදින්න පළඳින්න ණය ගත්තොත් එතන අනනසුකය නැහැ. يعني මම කන්නත් ඇඳුම් ණය ගන්නවා බොන්නත් ණය ගන්නවා. එතකොට එහෙම ණය ගන්න එක වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ එපා කිව්වා. හැබැයි අපි ණය ගනිද්දී ආයෝජන ක්‍රමයකට ණයක් ගත්තොත් ඒක වැදගත්. මොකද දැන් අපේ වගේ රටක නෙමෙයි දියුණු රටක වුණත් ප්‍රාග්ධනය හැමෝටම උපතින් මහා ව්‍යාපාරයක් කරන්න හෝ යමක් කරන්න ප්‍රාග්ධනය නැහැ. එතකොට මේ ප්‍රාග්ධනය නැති වුනහම අපි වෙන කෙනෙක්ගෙන් ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න එක අපි අනුමත කරනවා. හැබැයි මේ ප්‍රාග්ධනය ලබනවා කියන්නේ අපි ඒව නිවැරදිව ආයෝජනය කරන්න ඕනේ. හේතුව දැන් මම බැංකුවකින් රුපියල් ලක්ෂයක් ණය ගත්තොත් මම මේ ණය අරගෙන යම් ආයෝජනයක් කරලා මට බැංකුව මුදලක් ගෙවලා යම් ඒ තුල ප්‍රතිලාභයකුත් තියනනම් ඒ ණය ගැනීම සාර්ථකයි. හැබැයි දැන් තෙල් සංස්ථාව ණය ගන්නේ අමුතුවෙන් තෙල් ටැංකි හදන්න හෝ මේ තෙල් සංස්ථාවේ වැඩි දියුණු කරලා මිනිස්සුන්ට මේ ලබලා දෙන්න අවශ්‍ය කරපු මේ පහසුකම් ටික පුළුල් කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ දෛනික එදා වේල පිරිමහ ගන්න තියෙන අවශ්‍යතාවයට තමයි ඒගොල්ලෝ මේ ණය ගන්න හදන්නේ. ඉතින් ඒ ණය ගැනීම රටට කොයි වෙලාවකවත් යහපත් නෑ. දැන් අපි ඇත්තට රටක් හැටියට දැන් වර්තමානයේ තියෙනවනේ දැන් කටිකාවතක් තියෙනවා අපි IMF එකට යන්න ඕනේ කියලා. මොකද ඇත්තටම IMF එකට යන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ IMF එක ණය දෙන්න ගියාම ඒගොල්ලෝ නිකම්ම ණය දෙන්නේ නෑ. දැන් අපිට බැංකුවක් ණය දෙන්න ගියාම බලනෝනේ අඩිතාලම දාලාද, බිත්ති බැඳලාද, එතකොට උළුවහුව තියලාද, වහලා ගහලාද කියලා يعني බැංකුව වරින් වර බලලා තමයි ණය දෙන්නේ. එහෙම නැත්නම් ණය දෙන්නේ නැහැ. IMF එක උනත් යම් වෙලාවක ණය දෙන්නේ එහෙමයි. හැබැයි අපි චීනෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජර්මනියෙන්, ප්‍රංශයෙන් අර පෞද්ගලික ණය ගන්න ගියාම ඒගොල්ලෝ බලන්නේ නැහැ මොකද්ද ව්‍යාපෘතිය, මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද, ඒ ප්‍රතිලාභات එක්ක අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලන්න ඒගොල්ලෝ දෙනවා. ඉතින් පාලකියොත් කැමති එවැනි තැන් වලින් ණය ගන්නයි. තමන්ගේ පංගුවත් ඉතුරු කරගන්න පුළුවන්, තමන්ටත් කොටසක් ගන්න පුළුවන්.
ඊළඟට මේ වැඩේත් කරන්න පුළුවන් කවුරුත් නියාමනය කරන්න. අපි කැමතිනේ ගමේ පොලි මුදලාලගේ ඉන්න අය. കാരണം පොලි මුදලාට අදාළ නැහැ. අපි මේ වැඩේ කරනවද අපි දියුණු වෙනවද ඔහුට ඕන පොලිය විතරයි. එහෙමයි. අවසානයේ ඔහුගේ ඉලක්කය තමයි පොලිය ගෙවන්නේ නැත්නම් අර තමන් ගාව රඳවගත්ත යම් උප්පුවක් හරි ඉඩමක් හරි යම් වාහනයක් හරි යම් රත්තරන් බඩුවක් හරි සින්න කරගන්න. අනේ එන්නේ ඒ න්‍යායත් එක්ක ගත්තාම ආයෝජන අවස්ථාවක් නොවන යම් ණයක් නම් අපි ගන්නේ. ඒ ගත්ත ණයෙන් අපි කරන ඉදිකිරීම් වලින් රටට හෝ අපිට හෝ යම් ලාභයක් නැත්තම් ඒවා සුදු අලි හැටියට හැමදාම තියෙනවා නම් ඒවා රටක් හැටියට වෙන බරක්. දැන් තෙල් සංස්ථාව වුණත් මේ ණය ගන්නේ මිනිස්සුන්ගේ සුබ සාධනයට හරි මේ තමන්ගේ සේවාව පුළුල් කරන්න හරි තෙල් ටැංකි නිර්මිති කරන්න හරි තියෙන තෙල් ටැංකි විධිමත් කරන්න හරි තෙල් කෝච්චිය ඉක්මන් කරන්න හරි වැඩකට නම් ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමයි. හැබැයි මේ ණය ගන්නේ ඒ මිනිස්සුන්ගේ අසමර්ථකම, ඒ මිනිස්සුන්ගේ කලමනාකරණයේ තියෙන දුබලතාවය මෙන්න මේ කියන සාධක මත නිසා මේ ණය ගන්නේ. කවදාවත් ඒකෙන් රටට හරි තෙල් සංස්ථාවට හරි ලාභයක් නෑ. ඒ අර අනවශ්‍ය නඩත්තුව වෙනුවෙන් තමයි අර ණයත් අරගෙන උන් ඉත නව අවුරුද්දකින් ආයෙ ණයක් ඉල්ලන්නේ. එහෙමයි. ඔක තමයි ඇත්තම ස්වභාවය. එහෙමයි. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා ඉන්ධන ගැටලුව වෙලාවෙදී ජනතාව කුමක්ද කළ යුත්තේ. ජනතාව විසින් අපි මොන වගේ වැඩපිළිවෙළද යොමු වෙත්තේ. අපි ඉවසීමෙන් වගකීමෙන් සමගියෙන් මේ හැමදේම කළොත් අපිට ජය ගන්නට හැකි. ඉන්ධන ප්‍රශ්නෙට අමාත්‍යාංශ වගකිය යුත්තෝ වග කියන්නට අවශ්‍යයි. ඉතින් අද කතාබහට ගෞරවයෙන් වැඩම කළ වදාළ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නව පුරාණ මහා විහාරවාසී ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි සියමලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරව නමස්කාර පූරක ස්තුතිය. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. එසේනම් විරාමයක් රැගෙන ආයමත් සත්‍ය හඬ එක්ක එකතු වෙමු. නැවතත් එකතු වෙන්නේ සත්‍යයේ හඬ හෝරාවත් එක්ක. අපි කතා කරමින් හිටියේ ඉන්ධන ගැටලුව පිළිබඳව. නැවතත් අපේ කතාබහට සම්බන්ධ වෙමු. අපි දැන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කොවිඩ් වෛරසය සහ මේ විදුලි කප්පාදුව පිළිබඳව. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා දුරකථනයෙන් ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට පිටිගල ධම්ම විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපේ හාමුදුරුවනේ මම දිවයින පුවත්පතේ පළ වෙලා තියෙන මෙන්න මෙහෙම පුවතක් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් යොමු කරන්නට කලින් මට මේ පුවත්පතේ පළ වෙලා තියෙන පුවත ගන්නට තුනා විකෘති කොවිඩ් ප්‍රභේදය තව එන්නට පුළුවන්. සුජීව තත්සර තමයි වාර්තා කරන්නේ. කොවිඩ් වෛරසය විකෘති ප්‍රභේදයන් ඕනෑ මොහොතක හිස එසවිය හැකි නිසා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සහ වෛරස් පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් සහ විශ්ලේෂණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පුවත්පතට ප්‍රකාශ කළා සඳහන් කරන්නේ. මම ඔබ වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ අපේ හැමදෙරේ කොවිඩ් ප්‍රභේද තව එන්නට පුළුවන් කියලා තියෙනවා අපේ හැමදෙරේ. ඔබ වහන්සේට මේ සඳහා කියන්නට තියෙන්නේ මොකක්ද? ඔව් ඇත්තටම කොවිඩ් ප්‍රභේද විතරක් නෙවෙයි විවිධාකාර දේවල් එන්න පුළුවන්. නැවත නැවත එන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක ලෝක ස්වභාවයක් උත් ඒක. ඉතින් වෙලා තියෙන්නේ අපි දැනගන්න ඕන එන හැම එකකටම මූණ දෙන්න කල්ැතුව අපේ පූර්ව සූදානමක් තියෙන්න ඕන. මං කියන්නේ දැන් ඒකට හොඳ අත්දැකීමක් අපි ලැබුවා. මේ කොවිඩ් වසංගතේ 1 2 3 ආදී විදියට පිළිවෙලවල් වලට ආවා. ඒවට පූර්ව සූදානමක් තිබිච්ච උදවිය යම් පමණකට බේරුණා සහ ඒ තිබිච්ච උදවිය ඉක්මනින් ඒවා වළකා ගත්තා. රටක් විදියට අරගෙන බැලුවාම අපිට ගොඩාක් ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් තියාගෙන ඒ පිළිබඳව කිසිදු අනාගත සැලසුමක් නැති නිසා අපිට ඒවට මේ මූණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ නරක පැත්තට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා මම කියන්නේ දැන් අපිට පූර්ව අත්දැකීම් තියෙනවා ගොඩක්. මේ අත්දැකීම් එක්ක මත්තට ඇති වෙන්න තියෙන දේ පිළිබඳව අද තාක්ෂණයේ දියුණුව ඒ නිසා ඕනම කෙනෙකුට ඒ තාක්ෂණය තුලින් උපකල්පනය කරලා විවිධ දේ තුලින් නිගමනයන් වලට එන්න පුළුවන්. ලෝකයේ දියුණු තාක්ෂණය පාවිච්චි කරලා දැන් ලෝකය කියන දැන් මේකම බලන්න දැන් ලෝකයා කියනවා දැන්
ඉස්සරහට මේ දෙකක් එකතු වෙලා නරක විකෘති ප්‍රභේදයක් එනවා. ඔය බලන්න දැන් කල් ඇතුව කිව්වා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? දැන් අපි ඒකට ගැළපෙන විකල්ප හදාගෙන ආරක්ෂිතක විධිවිධාන පාවිච්චි කරලා අපි ඒකට සූදානම් වෙන්න ඕන. මුණ දෙන්න. එහෙම පැහැමතුනේ දැන් ඔබ වහන්සේ කියන දේවලුත් එක්ක අපේ ජීවිතේ විවිධ පැතිවලින් හිර වෙලා තියෙන මේ කොවිඩ් වෛරසයත් එක්ක අපි විඳවනවා. මේ කොවිඩ් වෛරසය නිසා මේ ඉවරයක් නොවන වෛරසයක් වේවිමද? මෙහෙමයි. වෙලා ලෝකේ මේව නැවත නැවත එන එක කාටවත් වළක්වන්න බෑ. එතකොට අනාගත වශයෙන් අපි හිතමු කොවිඩ් ඉවරයි කියන උදාහරණයකට. ඉතින් ලෝකේ කොවිඩ් ඉවරුණාකොට වසංගත ඉවර වෙන්නේ නැහැ නේ. කොවිඩ් කියන්නේ එක වසංගතයක් විතරයිනේ. එහෙමයි. දැන් අතීතේ වසූරිය වගේ දේවල් ඇවිල්ලා තියෙනවා බලවත් විදියට. තාමත් අපිට ඉන්ජෙක්ෂන් ගන්න ඒ වගේ දේවල් වලට නේද? ඒ ලාදුරු වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. තාමත් ඒවට මේ ප්‍රතිකර්ම කරනවා. ඉතින් බලන්නකෝ දැන් ඒවට ප්‍රතිකර්ම හොයාගෙන ඒව පාලනය කරගෙන තියෙනවා. දැන් එන්න කලින්ම කියනකොට මේවා එනවා කියලා අපිට කොච්චර ලේසියෙන් එතකොට ඒක පාලනය කරන්න පුළුවන් ක්‍රම හදන්න පුළුවන්ද? මේවා පාලනය කරනවා මිසක් කවදාවත් නැති කරන්න බෑ. මොකද ලෝකේ සත්වයන් ජීවත් වෙලා ඉන්න තාක්කල් සත්වයන්ගේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල වශයෙන් අපිට මේවා හැම දෙයක්ම හම්බ වෙන්නේ. අපේ දහමට අනුව කල්පනා කරලා බැලුවොත් හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට එහෙනම් හේතුන් නිෂ්පාදනය කරන තාකල් ඵල නිෂ්පාදනය වෙනවා. ඒක වළක්වන්න බෑ කිසි කෙනෙකුට. ඒක නිසා ඒ ඵලය අනිතු ඵලයක් වෙන එක වළක්වා ගැනීමේ ක්‍රමනේ අපි අනුගමනය කරන්න ඕන. එහෙමයි. ඒක නිසා මම කියන්නේ ඕනෑම රජයක් වේවා අනික මිනිසුන් වේවා තම තමන් ඒ තමන්ගේ අනාගත සුරක්ෂිත භාවය උදෙසා කළ යුතු දේවල් කල් වේලා ඇතුව සූදානම් කරගෙන ඉන්න එක. අපි කියන්නේ අර සූදානම් ශරීරයෙන් ඉන්න එක හොඳයි කියලා. එහෙම ක්‍රම අනුගමනය කරන්න ඕන. එහෙම අපි හැමදෙරෝනේ දැන් මේ වෛරසයත් එක්ක මිනිස් ජීවිත විනාශ වෙනවා. වැඩිපුර විනාශ වෙනවා. දැන් මේ ඩෙල්ටා කොවිඩ් වෛරස විවිධ වශයෙන් ආවහම අපේ මිනිස් ජීවිත වැඩිපුර විනාශ වුවහොත් මේ රටට මේ ලෝකයට කුමක් සිදු වේවිද? ඇත්තටම මෙහෙමයි. ලෝක ඉතිහාසයේ අපි යම් යම් පොතපතින් විවිධ මේ සංකල්ප මේ සටහන් තබපු දේවල් වලින් තමයි දැනගෙන තියෙන්නේ අසවල් කාලේ මෙහෙම වසංගතයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙච්චර මිනිස්සු මැරිලා තියෙනවා එහෙම කියලා. නමුත් ලෝකේ කවදාවත් එහෙම ශූන්‍ය වෙන්නේ නැහැ. අපේ දහමට අනුව ගත්තට පස්සේ කල්ප විනාශයක් සහ ලෝක විනාශයක් කියන මේ දෙකකදී මිසක ජන ශූන්‍ය වෙන්නේ නැහැ වෙන කිසිම හේතුවකින්. වසංගතයකින් මුළු ලෝකයේ සියලුම මිනිස්සු නැත්තටම නැති වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ දහමේ මේ ඒ බව සටහන් කරලා තියෙනවා. මේ දහමට විරුද්ධයි කවුරු හරි එහෙම එකක් කියනවා නම් ලෝකේ වසංගතයකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා යහවල් දවසේ කියලා කියනවා නම් ඒක දහමට එකඟ නැහැ කියන කතාව. ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් හැබැයි මෙහෙම දේවල් තියෙනවා. අපි දහමත් එක කල්පනා කරලා බැලුවම සබාදහම විසින් මේ මිනිස්සු පාලනය කරනවා. මේ සබාදහම විසින් මේ පරිසරය පාලනය කරනවා. සමතුලිත කරනවා. ඉතින් ඒවට සබාදහම යම් උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මම කියන්නේ දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම ගම් වතුර කාලවල වලට 60,000ක් මැරිලා යනවා. එතකොට බලන්න ඒ අධික ජනගහනයක් ඉන්න රටවල් වල. දැන් හිටිය ගමන් ඒ අලටත් වසංගත රෝග වලින් මැරෙනවා. මේ පහුගිය අවුරුදු වල මට මතකයි අධික මේ උෂ්ණත්වයටත් මැරුණා මිනිස්සු. දැන් එතකොට උෂ්ණත්වය වේවා වසංගතය වේවා ගම් වතුර වේවා ඒ ඔක්කොම මේ සබාදහමින් එන දේවල්. ස්වභාව ධර්මයා විසින් ලබා දෙන දේවල්. ඒගොල්ලෝ එනවා. ඒ කියන අපි තමයි කියන්නේ උවදුර කියලා එකට වචනයක්. ඉතින් ඒක උවදුරක් නෙමෙයි මම කියන්නේ සබාදහම පාවිච්චි කරන උපක්‍රමයක් මම කියන්නේ. එතකොට ඒ උපක්‍රමය එයා පාවිච්චි කරන ඒක එනවා. එයා ඒක පාවිච්චි කරනවා. ඒ උවමනා වැඩේ කරලා ඒක නතර වෙන එතනින් එහාට. එහෙම. ඉතින් ඒක තමයි ස්වභාවය. එහෙම අපි හැමතරවනේ මේ දැන් මේ වෛරසයට විවිධ එන්නත් විවිධ රටවල නිෂ්පාදනය වෙනවා. ඔබ වහන්සේ කිව්වා එන්නත් ගත්තොත් අපිට පාලනය කරන්නට හැකියාවක් තියෙනවා කියලා. දැන් ලංකාවේ 3 වෙනි මාත්‍රාවත් අවසන් වෙලා 9 වෙනි මාත්‍රාවක් ජනතාවට දුන්නොතින් මේ වෛරසය ඇත්තටම නවතාලිය හැකිමද? ජනතාව මේ එන්නත් ගන්න අපේ හැමතුරුනේ සැකෙන් බියෙන්. අනේ මට ප්‍රතිශක්තිකරණය අඩු වෙයිද? මගේ කොණ්ඩේ යනවා, මගේ ඇඟ වෙවුලනවා. මෙහෙම විවිධ ප්‍රශ්න තියෙනවනේ අපේ හැමතුරුනේ. ඔබ වහන්සේට දෙන්නට තියෙන්නේ මොන වගේ දෙයක්ද? ඇත්තම කතන්දරේ මම කියන්නේ දැන් එතකොට ඔය ප්‍රශ්නෙට දෙන
උත්තරේ මගේ පෞද්ගලිකයිනේ. දැන් මම කියන්නේ දැන් මොකද්ද ලැබෙන සහතිකය? දැන් ඔය හැම ඉන්ජෙක්ෂන් එකක්ම අපිට මං කියන කොවිඩ් කතන්දරේ පැත්තකින් තියෙද්දි අපිට අපි ඉපදෙනකොටම අපිට ගහන ඉන්ජෙක්ෂන් විවිධ ලෙඩ රෝග වල දැන් ඒවට සහතික දීලා තියෙනවා. එතකොට ඒ සහතිකය තුල ඒව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ලෝකයාට. එතකොට ඒක නිසා මිනිස්සු කිසිම සැකයකින් තොරව දරුවෙක් උපන් ගමන් අම්මා කැමැත්ත දෙනවා තාත්තා කැමැත්ත දෙනවා ඒ ඉන්ජෙක්ෂන් ටික ගහනවා. එතකොට දැන් ඒව ඉතාමත්ම පැහැදිලිව ප්‍රතිඵලය සක්ෂුදක්සේ පැහැදිලි. දැන් මෙතන තියෙන ගැටලුව වෙලා තියෙන්නේ මේ ප්‍රතිඵලය පිළිබඳ කිසිම සහතිකයක් ඔය ඉන්ජෙක්ෂන් නිෂ්පාදනය කරපු රටවල් වලින් දීලා නැහැ. ඒ නිසා නේද දැන් මිනිස්සු තුල සැකයක් හටගෙන තියෙන්නේ. ඒ තුන්වෙනි මාත්‍රා ගත්තේ නැති මිනිස්සු ඉන්නවා. හතරවෙනි මාත්‍රාවට කොහෙත්ම කැමති නැති මිනිස්සු ඉන්නවා. තුන්වෙනි එක ගහන්න කීයක්ද මිනිස්සු කියන මට එපා. මොකද මට දෙක ගහලා මෙහෙම වුණා කියනවා. දැන් අතුරු ඵලවලට ප්‍රතිකර්ම නැහැ. ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ නැත්තම් ඉන්ජෙක්ෂන් එක හදපු අය කියන්න එපා මේ ඉන්ජෙක්ෂන් එක ගත්තාම සමහර කෙනෙකුට මෙන්න මෙහෙම ඇලර්ජික් වෙන්න පුළුවන් මේ විදිහට වෙන්න පුළුවන් ඒකට මෙන්න මේ ප්‍රතිකර්මය ගන්න. ඉතින් ඒක කිසිවක් නැහැ. එහෙම වුණාම මේක අවිනිශ්චිතයි. එතකොට අපිට මම කියන්නේ අපිට එතකොට නිගමනයකට එන්න බෑ ඉන්ජෙක්ෂන් එකෙන් මේක සහ මුලින්ම වළක්වන්න පුළුවන් කියලා. එහෙම අපේ හැමදෙරනේ ඔබ වහන්සේට මම පුංචි බාධා කිරීමක් කරනවා. දැන් ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේගේ පෞද්ගලික මතය මේ ඉන්ජෙක්ෂන් ගැනීම වාර්තාවක් නැහැ. අපි උපතින් ගෙනාවට දැන් මේවට වාර්තා නැහැ කියලා. අපේ හැමදෙරනේ සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් කියනවා මාත්‍රා ගන්න. ඔබලා ජීවත් වන්නට නම් ඔබ මේ කොවිඩ් වෛරසයෙන් ඉවත් වන්නට නම් මේ සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් කියනවා කොවිඩ් වෛරසය එන්නත ගන්න කියලා. එතකොට ඔබ වහන්සේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ කියන දේවලුත් එක්ක ගැලපෙනවද? මම කියන්නේ එහෙම ගන්න කියලා කියනවා නම් ඇයි එතකොට මේ මිනිස්සුන්ගෙන් ඒගොල්ලෝ මේ සහතිකයක් ගන්න අර සහතිකයට ගන්නයි මේකෙන් එන අතුරු ප්‍රතිඵල පිළිබඳව වගකීමක් ඒ අය දරන්නේ නැති වගට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දරන්නේ නැහැ ඉන්ජෙක්ෂන් එක ගහන අය දරන්නේ නැහැ දීපු රටවල් වලින් දරන්නේ නැහැ ඒක ඉතින් පැහැදිලිම මේ කතාවක් නේ ඒගොල්ලෝ සිය කැමැත්තෙන් මේ එන්නත මේ විද ගන්නවා කියන මේ කැමැත්ත ගන්නේයි දැන් අපෙන් ඕක ගත්තේ නැහනේ අපිට පුංචිම කාලේ විදපු මේ ඉන්ජෙක්ෂන් වලට ඉතින් එතකොට මොකද ඒකට මම කියන්නේ එතකොට දෙක පරස්පර වෙනවනේ එතනදීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඔප්පු කරලා පෙන්නන්න ඕන මම කියන්නේ මේකෙන් අතුරුඵල නැහැ එහෙම නැත්නම් අතුරුඵල තියෙනවා මෙන්න මේ ඉන්නේ මෙන්න මේ අතුරුඵල ඒකට මෙන්න මේ විකල්පය තියෙනවා එහෙම දීලා නැහැ අද මිනිස්සු අසරණ වෙලා තියෙනවා මේ ඉන්ජෙක්ෂන් එකෙන් මිනිස්සු විශ්වාස කරන එක මම කියන්නේ මිනිස්සු කියන ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ තමයි මට මෙහෙම උනේ ඊට පස්සේ තමයි මට මෙහෙම උනේ කියලා දැන් අර ඔබතුමිය මතක් කළා වගේ හිත කෙස් ගියා කියනවා අත පණ නැති වුණා කියන කොන්ද පණ නැති වුණා කියලා දැන් මගේ ඇඟට ෆිට් එකක් නැහැ කියලා මං කියන්නේ ඒවට මොනවා හරි ප්‍රතිකාරම තියෙන්න ඕන එහෙම අපේ හැමදෙරනේ දැන් ඔබ අවසරය බාධා කිරීමක් කරනවා අපේ හැමදෙරනේ දැන් මේ එන්නත නොගත් අය කොවිඩ් වෛරසය හැදිලා අමාරු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කොවිඩ් වෛරසය එන්නත ගත්තේ නැත්නම් අමාරු වෙනවා මේ යනට තියෙනවා කියලා. එතකොට අපේ හැමදෙරනේ මොකක්ද මේ පිළිතුර හරි පිළිතුර මොකක්ද? මං කියන්නේ දැන් එන්නත නොගත් අයට අමාරු වෙනවා. දැන් එන්නත අරගෙන මැරිච්ච අය ගැන සංකලනයක් කවුරුත් කළා නෑ නේද සංගණනය. එන්නත අරගෙන මැරිච්ච අයට දැන් මට කියන්න පුළුවන් මෙහෙම කියවන. ඔය එන්නත විදගත්තේ නැති වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා. හෙදියන් ඕන තරම් ඉන්නවා. මම දන්න කියන මේ මිඩ්වයිට් නෝනලා ඉන්නවා. එතකොට මම දන්න කියන සමහර වෛද්‍යවරුන්ගේ පවුල් වලට විදලා නැහැ. ඒ වෛද්‍යවරු විදගෙන නැහැ. ඒ පවුලේ දෙමව්පියන්ට සහෝදරන්ට විදින්න දීලා නැහැ. ඉතින් ඇත්ත කතාවක් එතන තියෙනවා. ඒක එළියට දාන්නේ නැහැ. එළියට දාන්න විදියක් දැන් මම මෙහෙම කිව්වා කියලා මට නම වශයෙන් කියන්න බෑනේ. අර ડોක්ටර් මෙහෙමයි කියලා. ඒක හරි නෑනේ මේ සදාචාර විරෝධීනේ. නමුත් ඒක ඇත්ත කතාවක්. එහෙනම් මට ඕන තැනක කියන්න පුළුවන් ඒක ඇත්තයි කියලා ඒ කතාව. ඉතින් මං කියන්නේ එහෙම තත්ත්වයක් තියාගෙන අපි කොහොමද මේ ඉන්ජෙක්ෂන් එක පිළිබඳව මෙහෙම ජනතාවට මේ යමක් ප්‍රකාශ කරන්නේ සහ සුද්ධින්. දැන් භික්ෂුවක් විදියට මම යමක් කිව්වොත් මගේ දායකයෝ පිළිගන්නවා ඒක. දැන් මම කියන දේ පිළි අරගෙන ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් එක ගහලා ඊට පස්සේ එන දේට ඒගොල්ලෝ මට මොකක් හරි චෝදනාවක් හෝ මට මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් ඔන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපින් අපි ඉන්ජෙක්ෂන් එක ගහුවා මෙන්න වැඩේ අපේ තාත්තට අන්තභාගය ආවා අන්න heart attack එක ආවා අන්න අපේ ළමයා හොඳටම කම්මැලි දැන් නැගිටින්නෙත් පරක්කු වෙලා මේ හරිම ඕන්දුමාදු ඔන්න වගේ ප්‍රශ්න මේ තියෙනවා මං කියන්නේ දැනට දැන් ඒ ටික මගේ ගොඩට આવුත් මොකද්ද මං කරන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන්න කියලා මම කියලා ගැටලුවක් තියෙනවා ඉතින් ඒක නිසා අපිටත් තියෙන ගැටලුවක් තමයි මේ ඉන්ජෙක්ෂන් එක ගත්තට පස්සේ
කොවිඩ් හැදෙන්නේ නැහැ කියන සහතිකය. එහෙම නැත්නම් හැදෙනවා අමාරු වෙන්නේ නැහැ කියන සහතිකය. මොකක් හරි එහෙම පැහැදිලි සහතිකයක් දෙන්න ඕන. එහෙම අපි හැමදෙරේ දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු දේවලුත් එක්ක අපි හැමදෙරේ මේ කොවිඩ් වෛරස් වල එන්නත ජාවාරමක් වේවිද? ඒ කියන්නේ අපි හැමදෙරේ දැන් අපි හිතමු ජනගහනය කෝටි 2-3 ඉන්නවනම් රුපියල ගාන එන්නතකට දුන්නොත් මිලක් කෝටි 3-4ක් රටකට හම්බෙනවා. ඒතර අපි හැමදෙරේ ජාවාරමක්ද මෙය? වෙනවා. ජාවාරමක් වෙනවා. ඉස්සරහට වෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා අපේ රටේ කොහොමත්ම කියන්න බෑ. හේතුව නම් හොඳම උදාහරණයක් නවා අපි පහුගිය කාලේ පළවෙනි එන්නත ගන්නකොටම ওই ජාවාරම පටන් ගත්තනේ. එතකොට මතකද ඒ වෙලාවෙම දැන් සමහරවිට කොළඹ අය හොරපාරේ ඇවිල්ලා ගාල්ලට ඇවිල්ලා විද ගන්න ඇවිල්ලා තිබුණා. එතකොට ඊළඟට විදපු තැන්වල එක කුප්පියකින් විදින්න පුළුවන් ඉන්ජෙක්ෂන් 3යි නම් ඒගොල්ලෝ 4ක් විද්ද මොකද අඩුවෙන් විදලා. එතකොට ජාවාරම් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක එහෙම නොවෙනවා කියලා මොකද ලබලා දීලා තියෙන සාතිකේ. දැන් මම දන්න කීප දෙනෙක් ඉන්නවා ඉන්ජෙක්ෂන් එක ගැව්වා කියලා කාඩ් අරගෙන තියෙනවා. ඒ ගෙවුවම කොහොමද කාඩ් එක ඇතුලේ ඒ හාමුදුරනේ කොතනද බැලුවේ? අපි ගිහිල්ලා පෝලිං වල හිටියා කාඩ් පුරවලා දෙන්න. වෙන කෙනෙක් මේ අකුරු බැරියට තව කට්ටිය පුරවලා දෙනවා. ඒ පුරවලා අහවල් තැන බංකුවට වාඩි වෙන්නේ කියන මීටරේ දුර තියාගෙන වාඩි වෙන්නේ කියන ඒ තැන් වල වාඩි වෙන එක එක නිලධාරියා එනවා කාඩ් එක බලනවා අමාරු කෙනෙක් විදිනවා කාඩ් එක ලියාගත්තට පස්සේ සමහර අය මේ මම ටොයිලට් එකට ගිහින් එන්න යනවා කියලා එහෙම යනවා. එහෙම ගිහිල්ලා කාඩ් එක තරන් ගිහිල්ලා ඒගොල්ලෝ. බෙහෙත් විදලා නැහැ. දැන් කොහොමද කාඩ් එක අතේ තියෙන මිනිස්සයාට බෙහෙත් එක විද්දද නැද්ද කියලා පරීක්ෂා කරන ක්‍රමය මොකද්ද? දැන් හොර කාඩ් එකක් හදාගෙන තියෙනවා නම් ඒ හොර කාඩ් එක අයිතිකාරයා කියන්නේ මං මේ කාඩ් එක හොරට හැදුවා කියලා. දැන් එතකොට ඒ කාඩ් එක තියෙන මිනිහට ඇත්තටම බෙහෙත් විදලාද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? මොකක්ද ඒ සඳහා තියෙන නිර්ණායකය? ලොකු ගැටලුවක් තියෙනවනේ එතකොට එතන. මෙහෙමයි. ඉතින් ඒවා තමයි ජාවාරම් කියලා කියන්නේ. දැන් එහෙම ක්‍රම මේ වෙනකොටත් හදලා ඉවරයි හැදිලා ඉවරයි. දැන් අපේ හැමදෙරෝනේ බොහන්සේ පැහැදිලි කරපු දේවලුත් එක්ක අධ්‍යාපනය හදාරන දරුවෝ ඉන්නවා. දැන් 2021 උසස් පෙළ හදාරන්න හිටපු දරුවෝ මේ 2022 තමයි උසස් පෙළ විභාගය ලියන්නට සිදු වෙලා තියෙන්නේ. මේ කොවිඩ් වෛරසයත් එක්ක වෙන්නට පුළුවන් අපේ හැමදෙරෝනේ. ඔවුන් ඇත්තටම අපේ හැමදෙරෝනේ අසරණයි. එතකොට අපේ හැමදෙරෝනේ මේ කොවිඩ් වෛරසයත් එක්ක ඔවුන් මානසික වැටිලා ඇති. වැටෙන්නට ගොඩක් බලපාන්න ඇති. අපේ හැමදෙරෝනේ අමතර පන්ති යන්න බැරි වෙන්න ඇති. මේ හේතු නිසා දරුවන්ට මොනවද වහන්සේට දෙන්න තියෙන අවවාද? ඇත්තටම මම කියන්නේ මෙහෙමයි. කොවිඩ් වෛරසය නිසාවෙන් අධ්‍යාපනය කඩා වැටුණා කියන එකම නෙවෙයි මේකේ ගැටලුව. කොවිඩ් වෛරසයත් එක්ක දැන් රටේ ආර්ථිකයට ඒක බලපාලා තියෙනවා. කියන්න බැරි සමස්ත ශාස්ත්‍රයටම බලපාලා තියෙනවනේ. ඒ බලපෑවි මිනිස්සුන්ට ලෙඩේ හැදුණා කියන එකම නෙවෙයි මේ ලෙඩේත් එක්ක සහ ලෙඩේ පාලනය කරන්න ගත්ත විවිධ උපක්‍රම නිසා මේ ලෙඩේ බෝ වෙන නිසා පාසල වහන්න සිද්ධ වුණා. එතකොට මේ ලෙඩේ බෝ වෙන නිසා ගමනාගමන තත්වයන් වෙනස් කරන්න ඕනේ. ඒවත් එක්කනේ මේ අධ්‍යාපනයට ඕක විශාල බලපෑමක් ඇතුනේ. නමුත් මම කියන්නේ දරුවෙක් ඉන්නේ ගෙදරනේ. දැන් ඒ ගෙදරින් දැන් ගොඩක් ඔය දෙමව්පියෝ කියන දේ තමයි මේ ළමයි කම්මැලි මේගොල්ලෝ දැන් පාන්දර නැගිටින්නේ මේගොල්ලෝ පාඩම් වැඩ කරන්නේ නැහැ කියලා. දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙකුට ඒ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් දල වශයෙන් ගත්තොත් මම කියන්නේ 125කට වැඩි ප්‍රමාණයක් ඒ විශේෂයේට අදාළ 125කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් කොටසක් තියෙන පොතේ. විෂයට අදාළ කරන ඒ 25 තමන් ගන්න ඕනේ. දැන් ඒ 25ත් නෑ කම්මැලි වෙලා ඉන්නවා. ඉතින් ගුරුවරුන්ගෙන් 50%ක් විතර බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ සමාජයෙන් තව 125ක් විතර බලාපොරොත්තු වෙනවා දැනුම. දැන් එතකොට මං කියන්නේ ගුරුවරුන්ගෙන් ලැබෙන 150යි සමාජයෙන් ලැබෙන 125යි ඒ 75ම අයින් කරත් තව 125ක් තියෙනවා තමන් මහන්සියෙන් හොයා ගන්න ඕන කොටස. දැන් ඒ කොටස පන්ති ගියා වේවා ඉස්කෝලේ ගියා වේවා ඒ කරත් ඒ ටික හම්බ වෙන්නේ නැහැ තමන් මහන්සි වුනේ නැතුව. ඒක නිසා මෙතනදී මහන්සි ගන්න ඕන සියලු දරුවෝ මං කියන්නේ නැති වෙන්නේ තමාගේ අනාගතය නිසා. නැති වෙන්නේ තමන්ට ලැබෙන තියෙන බුද්ධිය නිසා අනාගත වශයෙන්. අන්න ඒකට මුහුණ දෙන්න තමන් වෙනදට වඩා මහන්සි වෙන්න වෙනවා. පාසලෙන් නොලැබෙන කොටස ලබා ගන්න පුළුවන් ක්‍රම පාවිච්චි කළා තාක්ෂණීය තියෙන ඇත්තටම දැන් අද ගොඩක් වෙලාවට මේ තාක්ෂණය තුලින් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ විශේෂීත්වයට අදාළ කරන දේවල් තියෙනවා. ඒ සම්බන්ධ බොහෝ ගුරුවරු ඒ දැනුම දාලා තියෙනවා. මේ YouTube channel තියෙනවා නම් මේ විවිධ ඉන්ටර්නෙට් හරහා ගන්න පුළුවන් ක්‍රම හදාගෙන තියෙනවා. මම කියන්නේ දරුවෝ උනන්දු වෙන්න ඕන. දරුවන් උනන්දු කරවන්න ඕන දෙමව්පියෝ.
එහෙම වීම තුළ විභාගයක් කියලා කියන්නේ ඒ දැනුම පරීක්ෂා කරන මේ අවස්ථාවක්නේ. දැන් ඒ දැනුම පරීක්ෂා කරන අවස්ථාවේදී ලබා දෙන මේ පිළිතුරු වලට අනුව තමයි එතකොට විභාගේ පාස්ද ෆේල්ද කියන එක තීරණය වෙලා තියෙන්නේ. හැබැයි අපිට විභාගේ ෆේල් වුණාට ශිෂ්‍යයාට දැනුම තියෙන්න පුළුවන්නේ. ෆේල් වෙච්ච ඕන තරම් අය අතර දැනුම තියන අය ඉන්නවනේ. ෆේල් උනේ ලියන වෙලාවේදී මොකක් හරි වෙච්ච ගැටලුවක් හින්දා වෙන්න පුළුවන්නේ. ඉතින් එතකොට මං කියන්නේ විභාගයෙන් නෙවෙයි දරුවෙක් ඉලක්ක කරගන්න ඕන දැනුම. ඒ දැනුම හදාගන්න දරුවෝ මහන්සි ගන්න ඕන මං කියන්නේ. ගෙදර ඉඳගෙන ගන්න පුළුවන් උපරිම මහන්සි 100-200කින් වැඩි කරගන්න කියලා තමයි මං කියන්නේ. එහෙම පැහැමතුරනේ කොවිඩ් වෛරසයත් එක්ක කතා කරපු මාතෘකාව මම පැත්තකින් තියලා දැන් අලුත් මාතෘකාවකට පැමිණෙනවා. දිවන පුවත්පතේ මෙහෙම පුවතක් සඳහන් වෙන අපේ හැමදෙරනේ වැස්සත් නැතත් විදුලි කැපිල්ල දිගටම ශිරාන් රණසිංහ තමයි වාර්තා කරන්නේ. වැසි ලැබුණත් නැතත් මේ වසර පුරාම විදුලි කප්පාදු කිරීමට සිදු වනු ඇතයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ කියා සිටිනවා කියලා තමයි සඳහන් කරන්නේ අපේ හැමදෙරනේ. දැන් මේ පුවත්පතේ තියෙන වාර්තාවත් එක්ක අපේ හැමදෙරනේ මම ඔබ වහන්සේට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා. වර්ෂාව නොමැති වුවත් වර්ෂාව තිබ්බත් හෝ නැතත් විදුලිය කපනවලු. අපි හැමෝටම මේ රටට කුමක් වේවිද? ඔව්. ඉතින් විදුලිය කැපුවාම කරුවල හින්ද වෙනවා. පළවෙනි එක. ඊළඟ එක විදුලිය මේ ආශ්‍රිතව කරන සියලුම කර්මාන්ත ඇතුළු ඔක්කොම දේවල් මිනිසුන්ගේ ජන ජීවිතයට අදාළ කරන හැමදේම අදාළ වෙනවා. ඉතින් මම කියන්නේ දැන් ඔවැනි උවදුරු ඕනම අවස්ථාවක එන්න පුළුවන්. දැන් මේ තමයි මෙතෙක් කල රට පාලනය කරපු මිනිස්සු අනාගත සැලසුමක් තිබුණේ නැති එකේ ප්‍රතිඵලය. ඒකට ගැළපෙන මිනිස්සු ඒක නොකරපු එකේ ප්‍රතිඵලය. අපි කාගාවත් සැලසුමක් තිබුණාද ලෝකයේ විවිධ රටවල් වල ඕනෑ තරම් අතීතයේ ඉඳලා යුද හටගෙන තියෙනවා. එතකොට අපි බලන්න දැන් මේ තෙල් තියෙන රටවල් වලට එල්ලිලා ගැතිකමේ කොච්චර ඉන්න පරාදීන මිනිස්සු ජාතියක්ද කියලා. යම් විටක ඔවුන් ගහ මරා ගත්තොත් අපිට තෙල් හැපෙන එක අඩු වුණොත් මොනවද අපේ රටේ විය හැක්කේ කියන බව කලින් තේරුම් අරගෙන ඒකට විකල්ප හදන්න එපා. දෙවියනේ මේ රට වටේම මුහුද තියෙද්දි නොනවත්වා මුහුදු රැල්ල රෑ දවල් දෙකේදීම වදිද්දි තාක්ෂණයක් අපිට හදාගන්න බැරි වුණා කිව්වා මොන තරම් කාලකන්ණි රටක්ද මේ රට. ඒ නිකං හම්බ වෙලා තියෙන මේ මුහුදු රැල්ල පාවිච්චි කරලා විදුලිය හදාගන්න එපා. දැන් ඔය වැස්සත් නොවැස්සත් විදුලිය කපාදු කරන්න වෙනවා කියලා කියන්නේ මොකද්ද? ගල් අඟුරු වලින් මේ එන්ජින් දුවන එක. එතකොට ඇයි අනුන්ගේ ගල් අඟුරු ටික බලාපොරොත්තු වෙන්නේ? මේ රටට බලන්න වරුසාව වහින කාලා අපි දන්නවා. පායන කාලා අපි දන්නවා. දැන් මේ සූර්ය ශක්තිය නිකං හම්බ වෙන එකනේ සූර්ය ශක්තිය කියන්නේ. ඉතින් මේ සූර්ය ශක්තිය පාවිච්චි කරලා දැන් ලෝකයේ සෑහෙන දියුණු වෙලා තියෙන කාලේ මේ රටේ සෑහෙන මේ ඥාන ශක්තිය දියුණු කරපු මේ තාක්ෂණය පිළිබඳ ලොකු හැඟීමක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුගේ නිෂ්පාදන වලට තැනක් දෙන්නේ නැහැ. දැන් නැත්තම් මේ සූර්ය බල ශක්තිය. එතකොට සුළං බලන්න මේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ස්වභාවිකම දේවල්. සුළං ශක්තිය පාවිච්චි කරලා මොනතරම් ප්‍රමාණයක් අපිට විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන්ද? මං කියන්නේ මෙහෙම වෙන්න ඕන. මොකටද වෙන්න ඕන? දැන් හරි පාඩම් ඉගෙනගෙන විකල්පවලට යන්න. අනුන්ට ගැටිකම් කරන්නේ නැතුව අනුන්ගේ ගල් අඟුරු ටික එනකන් ඉන්නේ නැතුව දැන් අනුන්ට බැන ඉන්නේ නැතුව දැන් ඔය කවුරුත් කළ යුතු වන්නේ මේවෙන් පාඩම් ඉගෙනගෙන දැන් විකල්පවලට යන්න ඕන. අපේ රටේ මට මතකයි ඔබතුමීට මතකද දන්නේ නැහැ මේ මෑත භාගයක තරුණයෙක් ඇල් වතුරෙන් දුවන්න පුළුවන් වාහන එන්ජින් එකක් හැදුවානේ. එතකොට ඒ හදපු එන්ජින් එක මේ ලොකු වියදමක් යන එක නෙවෙයි. ඒ ළමයා රටින් ගෙනාපු කාර් එකක එන්ජින් එකට බොහොම පොඩි මේ මොනවද ඒකට කියන ඔය ගැජට් කැලි ටිකක් අමුණලා වතුරෙන් දුවලා පෙන්නුවා. ඉතින් මං අහන්නේ දෙයනේ මේට වඩා දෙයක් දැන් අද මේ පෝලිං වල ඉඳන් කෑ ගහනොත් දඟලනෝ විවිධ දේවල් කියන දැන්වත් පුළුවන් විකල්පයකට යන්න. එහෙමයි. අපි බලන්න මොන හේතු හරි හදා නිතරම අනුන්ගේ හිත හොඳ කරන්න ගිහිල්ලා අමාරු වැටිච්ච මිනිස්සු జాතියක්. අනුන්ගේ හිත හොඳ කරන්න ගිහිල්ලා මේක මේ කාගේවත් හිත හොඳ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. තද තීරණයක් අරගෙන ඒ ගත යුතු විකල්පය මම කියන්නේ ගන්න ඕන සුදුසුම වෙලාවෙදි ගන්න ඕන. මේ දැන් එහෙම විකල්ප ගන්න හොඳම වෙලාව මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම හැමදෙරෝනේ. එහෙම.
අපේ හැමදෙරනේ වහන්සේ කතා කරා ගල් අඟුරු පිළිබඳව. ගල් අඟුරු අපි පිටරටින් ගෙන්නනවා අපිට සුළං වලින් බලයෙන් කරන්න පුළුවන් කියලා. දැන් අපේ හැමදෙරනේ ඉංජිනේරුවෝ සඳහන් කළා තියෙනවා ජූනි මාසෙන් පසුව ගල් අඟුරු අවසන් වෙනවා කියලා. රටට විදුලි කප්පාදුව දරුණුවටම සිදුවනවා කියලා තියෙන අපේ හැමදෙරනේ ජූනි මාසෙන් පසුව අපේ හැමදෙරනේ අතීතයේ පැරණන් ගෙවපු ජීවන රටාව අපිට ඉදිරියට ගෙවන්නට සිදු වේවිමද? ඉතින් ඒක හොඳයි මෙහෙම වෙනවන මම කියන්නේ ඒ මම කියන්නේ මේ සමස්ත ජීවන රටාවම ගැනම නෙමෙයි. නමුත් බලන්න අතීතයේ තිබිච්ච ජීවන රටාවත් එක්ක බලද්දි මිනිසුන්ට ලෙඩ රෝග අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආයු ප්‍රමාණය මිනිස්සුන්ගේ වැඩි. මොකද අපිට තිබිච්ච අපේම ආහාර රටාවක් අපිට තිබුණා. අද මේ ගම් පළාතකට ආවත් ගම් පළාතේ වෙනද මැටි වලින් තිබිච්ච වළඳ, මැටි වලින් තිබිච්ච කලගෙඩිය, මේ මැටි වලින් තිබිච්ච මැටි කෝප්පේ කියලාම හඳුන්වපු එක අද මැටි කෝප්පේ කියලා පාවිච්චි කරන මොකද දැන් ඒක ප්ලාස්ටික් වෙලා. දැන් ඒක මැටි කෝප්පේ ප්ලාස්ටික් කෝප්පේ කියන නමින් හඳුන්වන්න එපා. තාමත් කියන්නේ මැටි කෝප්පේ කියලා. ගේන්න පුතා ඔය මැටි කෝප්පේ ගුවම ගේන්නේ ප්ලාස්ටික් එකක්. එහෙමයි අපේ හැමදෙරනේ. අර පොල් ගාලා පොල් මිරිකන්නේ පාවිච්චි කරපු එක ගැන මම මේ කියන්නේ. ඒතර මේ ගමට පවා මොන තරම් බලන්න මේ ප්ලාස්ටික් එතකොට බලපාලා ඇවිල්ලා තියෙනවද කියලා. මේ අනුන්ගේ මත යැපෙන හින්දානේ මේ ගැටලුව ආවේ. ඉතින් විදුලිය ඉලක්ක කරගෙන අපි අතීතයේ හිටපු ජීවන රටාවට යන්න වේද කියලා කියනවා නම් මං කියන්නේ හොඳයි. එහෙම තමයි වෙන්න ඕන දෙය කියලා මං කියන්නේ. අපේ හැමදෙරනේ පුංචි බාධා කිරීමක් කරන ඔබ වහන්සේ හොඳයි කියන අතීතය ජීවන රටාවට ගියොත් අධ්‍යාපනයට කුමක් වේවිද? දැන් අපේ හැමදෙරනේ ගොඩක් ළමයි සමාජ මාධ්‍යත් ඔස්සේ තමයි මේ පන්ති සහ අධ්‍යාපනය කරගෙන යන්නේ. එතකොට අතීතයට ගියොත් ඔවුන්ට මේ අධ්‍යාපනය කෙසේද කරන්නට වෙන්නේ? නෑ මම අදහස් කළේ අතීතයට යනවා කියන්නේ අපි අහප කුප්පිලාම්පුවට යනවා කියන එක නෙවෙයි. විකල්ප හදාගෙන මේ තාක්ෂණයට ගැළපෙන ක්‍රමවේදයට අපි ඒ අතීතයේ අපේ දේවල් ගලප ගන්න ඕන. ඒ ගැලපීම වර්තමානයට ගැලපෙන ආකාරයට ගලප ගන්න පුළුවන්. මේ රටේ තරම් දරුවනේ මේ රටේ තරම් දිය ඇලි තියෙනවද කොහෙවත් මං කියන්නේ ලෝකෙ වෙන රටවල් වල මේ දිය ඇලි ටික පාවිච්චි කරලා ඉවර වෙලා මේ ඒ සබාදහමට හානියක් නොවෙන්න මේ රටේ මිනිස්සුන් මේ රටේ දැනුමින් බැරිද අපිට විදුලි බලාගාර ටිකක් සක්‍රිය කරන්න? මං කියන්නේ යන්නේ ඒක. දැන් අතීතයෙන් අපි ගත්තේ එතකොට දිය ඇල්ල. හරිද? ඒ සබාදහම ඒක තමයි අතීතයෙන් අපි ගත්තේ. ඒකෙන් අරගෙන වර්තමානයට ගලප ගැනීම තමයි ආන්න අපි ගහ ගන්න විදුලි බලාගාරය. ඒ දැන් කාටද අපි වටන්න පුළුවන් එතකොට? දැන් එතකොට කාගවත් ගල්ලංගුරු වෙනකන් ඉන්න ඕනද? අපි කාගවත් මේ ඩීසල් පෙට්‍රල් වෙනකන් බලන් ඉන්න ඕනද අපිට විදුලිය දෙන්න? මං කියන්නේ යන්නේ එතනට එන්න ඕන කියන එකයි. අපේ හැමදෙරනේ ඔබ වහන්සේ කියපු දේවලුත් එක්ක පැහැදිලි මේ කුමක්ද වෙන්නට අවශ්‍ය කුමක්ද සිදු කළ යුත්තේ කියන එක අපේ හැමදෙරනේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා කොවිඩ් වෛරසයත් එක්ක සිදු වුණොත් අධ්‍යාපනයට කුමක් වේවිද දරුවන්ට කුමක් වේවිද කියලා. මම අපේ හැමදෙරනේ මේ පැත්තටත් ඒක ගැලපුවොත් අධ්‍යාපනය විදුලියත් එක්ක සම්බන්ධ කරලා දරුවන්ට ඔබ වහන්සේට දෙන්න තියෙන අවවාද මොනවාද? ඔව් මම කියන්නේ තියෙන රටාව තුල පාවිච්චි කරන්න පුළුවන් උපරිමයේ පාවිච්චි කරලා දරුවන්ට දරුවන්ගේ අනාගත සුබසිද්ධිය හදන්න ඕන. දරුවොත් ඒකට මඟ බලා ගන්න. මොකද අපි හිතමු උදාහරණයකට දැන් මේ තියෙන තත්ත්වයට එක්ක දරුවන්ගේ අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ කියන එකනේ අහුවේ ප්‍රශ්නේ. මම කියන්නේ ඒක වෙන්නේ ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන දෙයක් නෙමෙයි මුළු සමස්ත රටටම වෙන දෙයක් නේ. එතකොට ඒ ලබන දැනුමට සාපේක්ෂව තමයි එතකොට එතනින් එහා ප්‍රතිඵල ටික හම්බ වෙන්නේ. ඒ ජීවන රටාව තව ලෝකයේ දියුණු රටක් එක්ක ගලපන්න ගියොත් තමයි අපි පරාදයි කියන තැනට එන්නේ. ඒ නිසා මම කියන්නේ කුප්පිලාම්පුවෙන් ඉගෙන ගන්න කාලයේදී විභාග පාස් කළේ ඒ දැනුමට සාපේක්ෂව. එතකොට ඒ පාස් කරපු මේ දැනුමට සාපේක්ෂව තමයි සමාජය තුල ජීවත් වුනේ. ඉතින් මං කියන්නේ අහපස්සට ආවහම වෙන්නේ ආයිමත් ඒ ලබන දැනුමට අදාළ කරන විදියට තමයි ජීවන රටාව ගොඩ නැගෙන්නේ. ඒකින්ද ඒක ගොඩ නැගුණට පස්සේ මේ අලුත් දෙයක් එතන නැහැ. අමුතු දෙයක් එතන නැහැ. එහෙම පැහැදිලිනේ. දැන් උසස් පෙළ කරන දරුවන් ඉන්නවා. දැන් මේ දවස්වල මම හිතන අද මේ දවස් ටිකේම 7:00මාරක් කපනවා අපේ හැමදෙරේ පැය විදුලි කප්පාදුවක්. ඒතකොට අපේ හැමදෙරේ උසස් පෙළ කරන දරුවෝ අපේ සාමාන්‍ය පෙළ කරන දරුවෝ ශිෂ්‍යත්ව කරන දරුවෝ පාඩම් කරන්නේ කෙසේද? ඔවුන් මානසික වැටලා තියෙනවා. ආර්ථිකය අතින් කෙසේද? මේ හැමදේම ඔබ වහන්සේ කරුණු කාරණා පැහැදිලි කළොත්. ඔව් මම කියන්නේ දැන් ඒ දරුවන්ට පාඩම් කරන්න බැරිම විභාගෙ තියලා බෑනේ. දැන් ඒකට පාලකයෝ දැනගන්න ඕනේ ඒකට ගැළපෙන ප්‍රතිකර්මයක් හදලා දෙන්න. අපි මේ හැම දෙයකටම විකල්පයක් වශයෙන් අතීතය සහ ඔය දැන් අපි කතා කරපු බොහෝ දේවල් ගැන කතා කරාට
එපාර කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් මොකටද ආණ්ඩුවක් තියෙන්නේ කියලා වෙලා. ඊටකොට ආණ්ඩුවක් තිබුණු පළියට සියල්ලමත් කරන්න බැරි බවත් අපි කවුරුත් තේරුම් අරගන්න ඕනේ. මං කියන්නේ කඩේ යෑමක් නෙවෙයි මම මේ කියන්නේ. ඒතර මම කියන්නේ එහෙනම් පාලකයන්ට දැනුමක් තියෙන්න ඕන මේ විභාග කට ළඟ තියාගෙන එතකොට ශිෂ්‍යත්ව විභාග උසස් පෙළ විභාග මේවා කට ළඟ තියාගෙන මොකද්ද මේ රටේ අනාගතේ දරුවන්ට මේ කරන්නේ කියලා. ඒ නිසා මේ දුර්වල පාලකයන්ගේ තියෙන දුර්වලතාවය තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. එහෙනම් විකල්පයකට ඇවිල්ලා ඒකට මේ කට්ටි මාරු කරලවත් මේ අමාත්‍ය දූර මාරු කරවත් හිටිය කියන එක නෙවෙයි කරන්න ඕන. හැමෝමත් එක්ක එකතු වෙලා මේ තියෙන පොදු ප්‍රශ්නෙට උත්තරයක් හදන්න ඕන. මේ කල්මරණ එක විතරයි මේ කරන්නේ. එහෙමයි. ඒ කල්මරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ දරුවන්ගේ අනාගතය අධ්‍යාපනයේ මේ අඳුරු වෙන තත්වයකටපත් වෙලා තියෙන්නේ. එහෙමයි. ලෝකය යන විදිය බලනකොට අපට විතරක් වෙච්ච දේවල් නෙවෙයි. රටවල් වලට ලෝකේ ඕන තරම් මේ වගේ දේවල් වෙලා තියෙනවා. එතකොට දැනගන්න ඕනේ ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරලා තියෙන්නේ වගේ වෙලාවට උපක්‍රම මොනවද? ඒව කොයිතරම් දුරට අපට ගැලපෙනවද? නැත්නම් ඒ උපක්‍රමය අපිට ගලපගන්නේ කොහොමද? අන්න එහෙම ක්‍රමවේදයකට මේ පාලකයෝ ඉක්මනින් මේ අවධානය යොමු කළ යුතුයි. එහෙම අපේ හැමදෙරනේ දැන් ඔබ වහන්සේ පවසපු දේවල් එක්ක අපේ හැමදෙරනේ මේ වර්තමානයේදී අපිට විදුලිය නැහැ, ඉන්ධන නැහැ. ආර්ථිකයත් එක්ක බලනකොට රටේ ආර්ථිකය මේ දවස්වල ඩොලර් නැහැ කියන අපේ හැමදෙරනේ. ඇත්තටම රටේ ආර්ථිකයට සහ රටට ඔබ වහන්සේ කිව්වා වගේම කුමක්ද සිදුවන්නට මේ වෙන්නේ? මම කියන්නේ දැන් මේ කියන කතාවල් වල කොහේ කොතනක සත්‍ය තියෙනවද කියලා හොයාගන්න වෙනවා. ඩොලර් නෑ කියන බව ඇත්ත කියනවා. නමුත් දැන් පාරවල් හදන එක, හයිවේ හදන එක ඒව නතර වෙලා නැහැ. එතකොට තව බොහෝ සංවර්ධන කටයුතු කරගෙන යන්නේ ඒව ඉදිකිරීම් කටයුතු කරගෙන යන්නේ ඒවා මං කියන්නේ ආණ්ඩුවක් විදියට ඒව නතර වෙලා නැහැ. එතකොට මං කියනවා නතර වෙන්න ඕනයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. දැන් ඩොලර් නැත්නම් ආර්ථික අර්බුදයක නම් ඉන්නේ මේව කරන්නේ කොහොමද? දැන් එතකොට මේ කරන දේවල් අත්‍යවශ්‍යම දේවල්ද? එතකොට දැවෙන ප්‍රශ්නයටද දැන් උත්තර හොයන්නේ? අන්න මං කියන්නේ කල්පනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන දැවෙන ප්‍රශ්නයට බඩගින්නට මේ විදුලි අර්බුදයට ඒකට උත්තරයක් හොයන්නේ නැතිව පාර හදන එකද කළ යුත්තේ කියන ගැටලුවක් තියෙනවා. ඒක නිසා පාලකයා අවධානය යොමු කළ යුතුයි. ඉතාමත් ඉක්මනින් මූලිකම වශයෙන් මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නයට පිළිතුර හොයලා ඉන්න ඕන. එසේ නොවීම තුල බොහෝ කාලයක් මේ මිනිස්සුන්ගේ මේ ඉවසීම පවතින එකක් නැහැ කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. එහෙම අපේ හැමතුරනේ රටේ බලධාරීන් මේ හැම දෙයකටම අවධානය කළ යුතුයි. ජීවිතයේදී අපිට විවිධ බාධක හමු වෙනවා. හැල හැප්පි මේ හැම දෙයක්ම සිදු වෙනවා. ශ්‍රී ලාංකිකයන් කියන්නේ පින්වන්ත පුද්ගලයන්. නමුත් වර්තමානයේදී මේ රටේ ආර්ථිකය, සමාජීය හා දේශපාලන හේතුවෙන් රටට කුමක් වේවිද? මම දැකපු දෙයක් තමයි ලෝකයේ රීසෙට් වෙමින් පවති ඔබ ඩිලීට් විය හැක. මෙන්න මේ කරුණ කාරණාවත් මතක තියාගෙන අපේ හැමතුරනේ ඔබ වහන්සේට තෙරුවන් සරණ අපිත් එක්ක සම්බන්ධ වුණාට හොඳයි බොහොම පිං තෙරුවන් සරණයි. ඉතින් ඔබත් පරිස්සම් වන්න. හෙටක් ගැන බලාපොරොත්තුෙන් අද වෙහෙසෙන්න. සතේ හඬින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.